සඳහාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අප රටේ ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යා විශේෂඥයෙකු මෙන්ම ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥයෙකු ලෙස කටයුතු කරන එමෙන්ම ආර්ථික විද්‍යාව හා මූල්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන හසිත විජේසුන්දර මහත්මයාට හසිත විජේසුන්දර මහත්මයා අප රටේ රාජ්‍ය ඒ වගේම රාජ්‍ය නොවන මෙන්න පෞද්ගලික ආයතන සමූහයක් සඳහා ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස සේවය කරනවා. ඒ වගේම උදාහරණයක් ලෙස කිව්වොත් එතුමා ශ්‍රී ලංකාවේ මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය හා එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශාස්ත්‍රයේ අභිවෘද්ධිය දෙස කටයුතු කරනවා. එතුමාට ඇත්ත වශයෙන් මේ සම්බන්ධව අවුරුදු 20කට වඩා අධ්‍යක්ීම් පළපුරුද්දක් තියෙනවා. ඒ වගේම එතුමා දැනට HNB Assurance HNB Finance මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන්ද කටයුතු කරනවා. එමෙන්ම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම, ඒ වගේම ශුද්‍ර මූල්‍ය පනත සකස් කිරීම වැනි විශේෂ කර්තව්‍යයන් සඳහා ඍජු දායකත්වයක් එතුමා විසින් ලබා දී තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අප රටේ දරුවන්ගේ අධ්‍යාපනය ඔස්සේ ඔප්නැම්වීම සඳහා එතුමා විසින් පිහිටුවාගෙන ඇති සස්නක සංසද පදනම අපිට අමතක කරන්න බෑ. ඒ වගේම එතුමා ඒ සම්බන්ධව ග්‍රාමීය මට්ටම සහ නාගරික මට්ටමේ දරුවන් සමග ඉතාමත් පාසල් සමග ඉතාමත් කිට්ටුවෙන් වැඩ කරනවා. ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය වෙනුවෙන් මා නැවත වතාවක් ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. අපගේ මේ ආරාධනාව පිළිගෙන අපිට මේ සම්පත්දායකත්වය ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම සහභාගී වන අයගෙන් මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබට යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තිබේ නම් question and answer ඒරියා එකේ සඳහන් කරන්න. ඒ වගේම එතුමාගේ මේ සාකච්ඡාවේ සෙෂන් එක අවසානයේදී තියෙන අපි වේලාවක් දෙන්න යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තිබේ නම් निराකරණය කර ගැනීම සඳහා. ඉතින් මේ වැඩසටහනේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම සඳහා ඔබතුමන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ස්තුතියි. ස්තුතියි හසිත. පොඩි සමාවෙන්න සුළු වෙලාවක් ගත වුණා මේ නම් කිසි තාක්ෂණික කටයුත්තක් නිසා. මම හිතන්නේ දැන් සියලු දෙනාටම මම ඇහෙනවා ඇති. පළවෙනියෙන්ම මේ අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා තාක්ෂණික විද්‍යාලයේ හසිත කෝරළගේ මහත්මයාට සහ එහි කළමනාකාරීත්වයට මාගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාම කාලීන සහ කාලෝචිත මාතෘකාවක්. මම මේ දේශනය මම හිතන්නේ විනාඩි 40ක් 45ක් විතර කාලයක් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා සිංහල භාෂාවෙන්. නමුත් අවස්ථාවානුකූලව අවස්ථාවේ හැටියට සමහරවිට මම ඉංග්‍රීසි භාෂාවෙන් භාෂාවක් පාවිච්චි කරනවා. ඉතින් කාට හරි අවශ්‍ය නම් දේශනයෙන් පස්සේ ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් අහන්න සිංහලෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඒ ගැටලුව අහන්න පුළුවන්. ඒ වගේම යම් කිසි තේරුම් ගත හැකි නොහැකි දෙයක් හෝ තවත් දුරටත් පැහැදිලි කර ගැනීමට අවස්ථාවක් තියෙනවා නම් අපි දේශන අවසානයේදී විනාඩි 15ක් 20ක් විතර කාලයක් ඒ සම්බන්ධයෙන් ලබා දෙනවා. ඉතින් අර හසිත මහත්මයා කිව්වා වගේ මගේ නම හසිත විජේසුන්දර. මම ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥවරයෙක්. ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥවරයෙක්. විශේෂයෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා විශේෂම රාජ්‍ය ආයතන අමාත්‍යාංශ සහ රාජ්‍ය නොවන ආයතනත් එක්ක කටයුතු කරනවා. ඊට අමතරව දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අධ්‍යාපනයෙන් සවිබල ගැනීම සඳහා වෙන කටයුතු විශේෂයෙන්ම සමාජ සේවා කටයුතු රාශියකුත් සිදු කරනවා. ඉතින් සියලුම දේවල් අතරේ අද අපේ මාතෘකාව වෙලා තියෙන්නේ මේ COVID-19 වසංගතයෙන් නිසා ඇති වෙලා තියෙන තත්ත්වයක්. ඒ කියන්නේ මේක ලෝකයට කොයි ආකාරයෙන්ද බලපාලා තියෙන්නේ සහ ශ්‍රී ලංකාවට මේක කොයි ආකාරයකටද බලපාලා තියෙන්නේ කියන එකත් මේකේ යම් කිසි විදිහකින් මේ තත්වයේ ආර්ථික විද්‍යාත්මකව වැඩි ගැඹුරකට නොගියා. නමුත් යම් තාක් දුරට ආර්ථික විද්‍යාත්මකව මෙහිදී කොයි වගේ අපි අධ්‍යයනයක්ද බලපෑමක්ද ශ්‍රී ලංකාවට වෙලා තියෙන්නේ කියන එකත් සහ වැදගත්ම මේ අවස්ථාවෙන්
ප්‍රයෝජනයට අරගෙන එහෙම තමයි මේ අවස්ථාව යම් කිසි විදියකින් අපි කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් කැපිටලයිස් කරනවා කියලා. එහෙම නැත්නම් මේ අවස්ථානුචිතව යම් කිසි හොඳක් දකිමින් අපි මේ තිබෙන තත්වයෙන් ඉදිරියට යන්නේ කොහොමද කියන එක ගැන යම් කිසි කතිකාවතක් ඇති කරගන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ මේ දේශනය තුළදී. ඒ වුණාට පළවෙනිම බලමු මේ පළවෙනි කොටස මේ ඇයි මේ COVID-19 කියන වසංගත තත්වය මේක ඇයි ලොකු ප්‍රශ්නයක් වුනේ. එහෙම නැත්නම් මේක ලෝකයට අද පවා විසඳ ගන්න බැරි වෙච්ච ලෝකේ ලොකුම ගැටලුවක් බවට පත් උනේ ඇයි? දැන් මොකද අපි දන්නවා මේ සාමාන්‍ය මාර්තු මාසෙ ඉඳලා සාමාන්‍යයෙන් මේ එහෙම නැත්නම් පෙබරවාරි මාසෙ ඉඳලා ලෝක මට්ටමේ තාම වෙනකන් ඒ කියන්නේ දැන් මාස 6ක් 7ක් 8ක් දක්වා ලෝකය මේ COVID-19 කියන වසංගතයත් එක්ක අඩු වැඩි වශයෙන් සටන් කරනවා. සමහර රටවල් මේ සටනේදී ගොඩක් ඉදිරියෙන් ඉඳලා යම් කිසි ජයග්‍රහණ ලබා දෙන. ඉතින් අපි ශ්‍රී ලංකාව වශයෙන් අපිට යම් කිසි සතුටක් ලබන්න පුළුවන්. නමුත් සමහර රටවල් විශේෂයෙන්ම ඉන්දියාව, ලතින් ඇමරිකානු රටවල්, විශේෂම අප්‍රිකානු රටවල් සහ විශේෂම සම්පත් අවම රටවල් තාම දැඩි ලෙස මේ ප්‍රශ්නෙත් එක්ක සටන් කරමින් ඉන්නවා. ඒ අපිට සාමාන්‍යයෙන් අන්තර්ජාතික ප්‍රවෘත්ති වගේ බලනකොට අපිට බලන්න පුළුවන් කොයි ආකාරයකද මේ රටවල් වල මේ මරණ සිදු වෙන්නේ මේ කොවිඩ් වසංගතයත් එක්ක කියලා. ඉතින් ඇයි මේක මේ විශේෂ ආර්ථික විද්‍යාවෙන් අපේ සෞඛ්‍ය විද්‍යාත්මකව කෙසේ වෙතත් ආර්ථික විද්‍යාවෙන් ඇයි ආර්ථික විද්‍යාත්මක පැත්තෙන් ඇයි මේ COVID-19 ලොකු ප්‍රශ්නයක් වුනේ. මේකෙදී අපි විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයක් වෙනකොට ආර්ථික ක්‍රියාත්මක වෙනකොට ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා demand අනිත් එකට එහෙම නැත්නම් supply කියලා කියනවා. demand and supply කියන්නේ අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ඉල්ලුම සහ සපයුම. ඒතර ආර්ථික විද්‍යාවේ මිල ඇතුළු බොහෝ දේවල් බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ඒවල availability එක නැත්නම් ඒවල සුලභතාවය හෝ ඒවල දුර්ලභතාවය තීරණය වෙන්නේ මෙන්න මේ ඉල්ලුම සැපයුම කියන ක්‍රියාවලිය එක්ක. එතකොට අපි දන්නවා ඕනම වෙලාවක අපේ ජනතාවගේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සහ උවමනාවන් අසීමිතයි. හැබැයි ඒ අවශ්‍යතාවයන් සහ උවමනාවන් සම්පූර්ණ කරන්න තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. ඒතර ඕනම අවස්ථාවක මේ ආර්ථිකයක ඕනම ආර්ථිකයක් මෙන්න මේ තියෙන මේ සාධක දෙක අතර තමයි දෝලනය වෙන්නේ. කොහොමද මේ සීමිත සම්පත් ප්‍රමාණය අසීමිත අවශ්‍යතාවන් වලින් සම්පූර්ණ කරගන්නේ කියලා. එතකොට මේකෙදි සීමිත සම්පත් අසීමිත අවශ්‍යතාවයන් සහ උවමනාවන් සම්පූර්ණ කරගන්න කොයි ආකාරයට යොදව ගන්න ඕනේ කියන එක මත තමයි විවිධ ආර්ථික අර්ථ ක්‍රම පසුකාලිකදී ලෝකයට බිහි වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ධනවාදී අර්ථ ක්‍රමය, සමාජවාදී අර්ථ ක්‍රමය, මිශ්‍ර ආර්ථිකයේ මේ ආදී වශයෙන් විවිධ විදිහට මේක සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය ඊටම දැඩි ලෙස මේ COVID-19 තත්ත්වයත් එක්ක බාධාවට ලක් වුණා. අපි මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා COVID-19 that has a both supply and demand shock to the economy. කියන්නේ එක පැත්තක් විතරක් නෙමෙයි මේ පැති දෙකම ආර්ථිකයේ මේ පැති දෙකටම ලොකු බලපෑමක් ඇති වුණා. දැන් අපිට මේක ටිකක් තේරෙන භාෂාවෙන් තවදුරටත් ගත්තොත් දැන් වෙන අපි හිතමු යම් කිසි ස්වභාවික උපද්‍රවයක් ස්වභාවික ව්‍යසන එහෙම නැත්නම් වෙන පුද්ගලයන් සම්බන්ධ වෙලා සිදු කරන ක්‍රියා උදාහරණයක් අපි සත්‍යස්තවාදී ක්‍රියා එන්නේ මේ වගේ දෙයක් ගත්තාම මේවා ගොඩක් දුරට එක පැත්තකට විතරයි බලපාන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා මේ අවුරුද්ද මේ ඊට කලින් අවුරුද්දේ ශ්‍රී ලංකාවට යම්කිසි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලුණා. ඒතර ඒකත් එක්කම මොකද සිද්ධ වුණේ ලංකාවේ ආර්ථිකය ගැන එහෙම නැත්නම් විශේෂයෙන්ම ලංකාවේ සිකියුරිටි එක එහෙම ලංකාවේ ආරක්ෂාව ගැන ගොඩක් කට්ටියගේ එහෙම අන්තර්ජාතික ගැන අපි ටුවරිසම් වලින් එහෙම නැත්නම් අපි සංචාර කර්මාන්තයන් නැගීගෙන එන හදනකොට මේක වෙච්ච නිසා මිනිස්සු ටිකක් එන්න බය වුණා. ඒතර ඒකට අපි කියනවා ඩිමාන්ඩ් ෂොක් එකක් කියලා. එහෙම නැත්නම් ඩිමාන්ඩ් එක අඩු වුණා මිනිස්සුන්ගේ. එතකොට අන්න ඒක නිසා අපිට ලංකාවට එතන යම්කිසි ආර්ථික ගැටලුවක් 2019 වර්ෂයේදී සිදු වුණා. ඒ වගේම හිතන්න සමහර වෙලාවට සමහර රටවල් හදිසියේ ගලපු දරුණු ගංවතුර තත්වය ඒ වගේම එහෙම නැත්නම් භූමිකම්පා අනේ වගේ දෙයක් නිසා සමහර වෙලාවට ඒ රටවල් වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදිත ලෝක වෙළඳපොළට
ලැබෙන්න නොලැබෙන්න පුළුවන්. එතකොට අපි ඒකට කියනවා සප්ලයි ෂොක් කියලා. එතකොට සාමාන්‍යයෙන් ඒක සප්ලයි කියන්නේ සපයුම දැඩි ෂොක් එකක් කියන්නේ දැඩි ලෙස බාධා වෙනවා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ඒ වගේ ගත්තාම කියන්නේ විශේෂයෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා එහෙම නැත්නම් වෙන ඇතිවෙන ස්වාභාවික උපද්‍රව ස්වාභාවික ව්‍යසන දේශපාලන කැළඹිලි ඔය සියලුම දේ ඔන්න ඔය මේ ඉක්වේෂන් එක එහෙම නැත්නම් මේ සමීකරණයේ බොහෝ දුරට බාධාකට වඩපත් වෙන එක පැත්තක් විතරයි. ඒ මේ ආර්ථික විද්‍යාව අපි දන්නවා යම් කිසි දෙයක් අපි මේකට කියනවා සමතුලිතතාවයක්. එහෙම නැත්නම් ඉක්විලිබ්‍රියම් කියලා එකක්. ඒතර ඉක්විලිබ්‍රියම් එක අණුව එක පැත්තකින් අඩු වුණාම මේක මේ ස්වභාවය විසින්ම වෙන අපි කියන ලෝක ආර්ථිකයේදී අනිත් පැත්තට හැදෙනවා. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ඊස්ට් ඇටැක් එක එහෙම නැත්නම් පාස්කු පහ ප්‍රහාරයේදී ලංකාවේ සංචාරකයන් ලංකාවට ආවේ නැහැ. සංචාරක කර්මාන්තය කඩා වැටුණාට ලෝක මට්ටමින් සංචාරක කර්මාන්තය කඩා වැටුණේ නැහැ. මොකද ලංකාවට එන්න හිටපු ගොඩක් කෙනා එක්ක තායිලන්තෙට එක්ක ඉන්දුනීසියානු බාලි දූපත්වලට එහෙම නැත්නම් මාලදිවයිනට ඒ වගේ අනිත් රටවලට අපි කියන එක ස්විච් වුණා. එතකොට ලංකාවේ අපිට ඒක ප්‍රශ්නයක් වුණාට ලෝක මට්ටමේ සංචාරක ව්‍යාපාරයට එතරම් දැනීමක් ඒක සිදුුනේ නැහැ. ඒ වගේම අපි කියමු වෙන සප්ලයි ෂොක් එකක් ඇති වෙලා යම් කිසි රටක් හෝ යම් කිසි ප්‍රදේශයක් ස්වභාවික ව්‍යසනයක් වුණා ඒක අල්ලන්න අනිත් පැති වලින් ඒ නිෂ්පාදනය වෙලා මේක කොහොම හරි බැලන්ස් වෙලා ඉක්විලිබ්‍රියම් වෙලා යනවා. නමුත් මේ COVID-19ත් එක්ක සිදු වුණේ මීට වඩා වෙනත් හාස්පතින්ම වෙනස් සිදුවීමක්. මොකද මේ පැති දෙකටම බාධාවක් ඇති වුණා. විශේෂයෙන්ම තිබිච්ච මේ තත්ත්වය නිසා ගොඩක් වෙලාට මිනිස්සු ගෙදර හිටියා, සේවකයන්ට වැඩට යන්න හැකියාවක් දුන්නා. අපි කියන එකට ලොක්ඩවුන් වුණා. සමහර රටවල් ඇතුළේ නීතිය දැම්මා. අපේ රටේත් ඒකට උදාහරණ. ඉතින් මේක නිසා වෙච්ච දේ තමයි විශේෂයෙන්ම අපිට සප්ලයි එක එහෙම නැත්නම් අපේ නිෂ්පාදනය කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. බොහෝ රටවල් විශේෂයෙන්ම අපි කියන ෆැක්ටරිස් කියලා කර්මාන්තවල නිෂ්පාදනය කරන්න බැරි වෙලා තියෙනවා. තාම ඒ ප්‍රශ්නේ තාම ටික තියෙනවා. ඒ නිසා සප්ලයි සයිඩ් එක සෑහෙන බලපෑමකට ලක් වුණා. සප්ලයි සයිඩ් එකේ වගේ බලපෑමකට ලක් වෙනවා වගේම ඩිමාන්ඩ් එකත් අනිත් පැත්තට මිනිස්සු ගෙදර හිටීම නිසා මිනිස්සුගේ ආර්ථික සහ සමාජ කටයුතු අයන හිටීම නිසා ඒ වගේම මිනිස්සුන්ගේ සමහර වෙලාවට යන බිය පැහැදම් කිරීම ඒව අඩුවීම නිසා මිනිස්සු ආයෝජනය කිරීම අඩුවීම නිසා අර වගේ ඩිමාන්ඩ් එකක් එහෙම නැත්නම් ඉල්ලුමත් අඩු වුණා. මෙන්න මේ දෙකම අඩුවීම නිසා අපිට ලෝකයට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. මේ වගේ ඉල්ලුම සහ සැපෙම දෙකම අඩු වෙලා ලෝක මට්ටමට බලපාපු අවස්ථා තියෙන ඉතාම සීමිත සංඛ්‍යාවක් ලෝක ඉතිහාසයේ. ඉතින් මේ COVID-19 වසංගතය මේ වගේ තත්ත්වයක් ලෝකයට ඇති කරා. ඉතින් ලෝකයට එහෙම ඇති කරන එක ලංකාවට අනිත් සෑම රටකටම අඩු වැඩි වශයෙන් ඒක සිදු වුණා. ඊළඟදී තියෙන මේක ලෝක මට්ටමේ තවමත් මේක තියෙන ගැටලුව තමයි මේක සෞඛ්‍යමය තත්ත්වයක්. මේක හුදෙක් එකපාරට ඉවර වෙලා ගිය එක යන්න පුළුවන් යා හැකි අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා one off event එකක් කියලා. මේ one off event එකක් නෙමෙයි. හදිසියෙන් බෝම්බයක් දැම්මම නම් බෝම්බයක් පිටරලා ඒක one off එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගම් වතුරක් සුලිසුලගත් සුනාමි අවස්ථාවක් ආවම ඒක one off. මොකද කොවිඩ් වසංගතේ one off event එකකුත් නෙමෙයි. ඒක එක අනිත් එක මේක තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ තත්ත්වයක්. ඉතින් හැම දිනාටම ඒ නිසා මේකෙදී අර තමන්ගේ ජීවිතය රැකගන්න කොයි මොහොතේ හෝ මේකට මේ ලෙඩේ හැදෙයිද මේ වසංගතයට අහු වෙයිද මේක තුලින් තමන්ගේ ජීවිත අවදානමක් ඇති වෙයිද කියන බය හැම පුද්ගලයාටම තියෙන අතරේ මේ තත්වය කොච්චර කල් පවතීද කියන එක ගැන අද පවා අපිට හැඟීමක් නැහැ. එතකොට ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් ලෝක ආර්ථිකය ලෝකය මේ COVID-19ත් එක්ක ක්‍රියාත්මක කරන්න අපි කියනවා අපි නොදකපු භූතයෙක් එහෙම යක්ෂයෙක් එක්ක කරන සටනක්. අපි දන්නේ නැහැ මෙයා ගැන. අපි මෙයා ඉවර නැහැ. මෙයා තාම තියෙනවා. මෙයා කොයි වෙලාවෙ අපේ පස්ස දොරෙන් ගෙදරට එයිද රටට එයිද සමාජයට රිංගයිද. ඒ රිංගීම තුළදී මේක කොයි විදිහ අර විදිහට අර ඩිමාන්ඩ් සහ සප්ලයි සයිඩ් එකේ ඇති වෙන අවපාතනයට ලක් වෙන්න වෙයිද. කොච්චර මනුස්ස ජීවිත ප්‍රමාණය අහිමි වෙයිද කියන දෙගිඩියාවෙන් ඔබතෝ කෝටියෙන් ඉන්නවා. ඉතින් ඒක අද පවා තාම හරියට විසඳෙලා නැහැ. අතන විද්‍යාඥයෝ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වුණා එන්නතක් නිපදවීම වගේ දෙයක් තුලින් මේ තත්ත්වය මම හිතන්නේ නොවැම්බර් විතර වෙනකොට හරියයි කියලා. නමුත්
ආරංචි තියෙනවා රුසියාව නිපදවා විවිධ රටවල් නිපදවා කියලා. නමුත් අපි තමුන්නාසල සියලු දෙනාම දන්නවා ඒක අර අපි කියන හරියට ප්‍රොෆවුන්ඩ් එහෙම නැත්නම් තාම මේ හොඳ සතුටුදායක මට්ටමේ හරියට මෙහෙම වුණාද කියන එක ගැන තාම ආරංචියක් නැහැ. සමහර අවස්ථාවලදී කො ජපානයේ එන්නතක් නිපදෙව්වා ලංකාවේ මම හිතන්නේ පොත්පත්වල සඳහන් වුණා ඒ බෙහෙත් ලංකාවට එවන්න ජපානයේ පුරුදු වුණා කියලා. නමුත් මේ සියලුම දේවල් හුදෙක් කටකතා මට්ටමින් ඇරෙන්න හරියටම අපිට අද වෙනකොට කියන්න පුළුවන් කමක් නැහැ. අහවල් රටෙන් හදපු අහවල් එන්නද මේ COVID-19 සම්බන්ධයෙන් ක්‍රියාත්මකයි. උදාහරණයකට අපි අර වසූරිය පාලනය කරා වගේ එහෙම නැත්නම් වෙන වසංගත රෝග පාලනය කරා වගේ අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒකෝන ඔය අවිනිශ්චිතතාවය දීර්ඝකාලීන භාවය අර අනිත් ඒවාට වඩා තියෙන අපි කියන එකට long term එක ඉෆෙක්ට් එක සහ විශේෂයෙන්ම පුද්ගලයාගේ ජීවිතයට සෞඛ්‍යයට බලපාන හේතු කියන ඒ කාරණා තුනක් මේ කොවිඩ් වසංගතය ඉතාම දරුණු තත්ත්වයට හේතු වෙන්න දරුණු තත්ත්වයට ඇති වෙන ලෝක මට්ටමින් හේතු වෙනවා. අවසාන වශයෙන් අපි දැක්කපු තව දෙයක් තමයි මේ කොවිඩ් වසංගතය හැදෙනවත් එක්කම මේකට අපි එකට කියනවා ග්ලෝබල් ලීඩර්ෂිප් එකක් තිබුණේ නැහැ. මේක වර්ධනය කරන්න. සාමාන්‍යයෙන් මේ විශේෂම ලෝක එහෙම නැත්නම් ගෝලීය වශයෙන් සිදුවෙන බොහෝ දේවල් වලට ඒක සමතේකටපත් කරන්න හෝ ඒක අපි කියන්නේ අපි ඉංග්‍රීසි එකන ඇඩ්‍රස් කරන්න කියන ඒ වගේ ඉෂුව. ඒ වගේ ප්‍රශ්නයක් ඉෂුව එකක් ග්ලෝබල් ලෙවල් ලීඩර්ෂිප් එකක් ඕනේ. එහෙම නැත්නම් ඒ කියන්නේ අපිට ගෝලීය තත්ත්වයක් ගෝලීය වසංගතයක් හෝ ගෝලීය තත්ත්වයක් ඩොමෙස්ටික් එහෙම නැත්නම් එක රටක එක දේශයක තියෙන ප්‍රදේශපාලන තන්ත්‍රයකට හෝ පරිපාලන තන්ත්‍රයකට කරන්න ඒකට ලෝක මට්ටමේ එකමුතුවක් අවශ්‍යයි. නමුත් අවාසනාවට අපි දැක්ක දෙයක් තමයි කොවිඩ් තත්ත්වයේදී එහෙම දෙයක් වුණේ නැහැ. දැන් මේකට තව එක උදාහරණයක් තමයි 2001 වර්ෂයේදී විශේෂයෙන්ම ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන කරන 9/11 කියලා සැප්තැම්බර් 11 වෙනිදා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට යම් අල්-කයිඩා ත්‍රස්ත ප්‍රහාරය එල්ලුණායින් පස්සේ මේ ලෝකය විශේෂයෙන්ම ත්‍රස්තවාදය ඇමරිකාව මුල් කරගත්තේ බල කඳවුර ත්‍රස්තවාදයේ මුළු වෙනස් කරා ත්‍රස්තවාදයේ මුළු උපරා දමන්නේ යම්කිසි බලගැන්වීමක් කරා. ඒ බලගැන්වීමට ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වය දුන්නා ලීඩර්ෂිප් එකක්. අන්නේ වගේ ලීඩර්ෂිප් එකක් දීපු බවක් කිසිම රටක් නායකත්වයක් දාපු දීපු බවක් අපිට පේන්නේ නැහැ. ඇත්තටම ගෝලීය මට්ටමේ මේ වගේ අවස්ථාවකදී විශේෂයෙන්ම ඒ නායකත්වයක් දෙන්න ඕනේ ගෝලීය නායකයන්. විශේෂයෙන්ම ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාම ප්‍රමුඛ ස්ථානයේ ඉන්න රටක්. කියන්නේ අපි වගේ රටකට මේ තත්ත්වය ඇති කරන්න බෑ. නමුත් යම්කිසි හේතුවක් නිසා සහ ට්‍රම්ප් ජනාධිපතිතුමරයාගේ දේශපාලන සහ ආර්ථික ක්‍රියාකාරීත්වය සහ පැවැත්ම ඒ ආදී කටයුතු නිසා ඒ ලෝක නායකත්වයත් අද වෙනකොත් කොවිඩ් වසංගතයෙන් ගැටලීමට ලැබිලා නැහැ. ඉතින් විවිධ රටවල් උදාහරණයක් වශයෙන් ජර්මනිය, ජපානය විවිධ රටවල් වල මට්ටමින් යමක් කරන්න උත්සාහ කරනවා පේනවා. නමුත් අද පවා ලෝක සෞඛ්‍ය සංවිධානය ෆේල් වෙලා තියෙනවා. එහෙම අසමත් වෙලා තියෙනවා. ලෝක නායක සියලු දෙනාම රැස් කරලා ලෝක නායකයන්ගේ මට්ටමින් යම් කිසි නායකත්වයක් මේකට ඇති කරන්න. එහෙම වෙනවා තමයි අවාසනාවකට වෙච්ච අනිත් සිද්ධිය තමයි ලෝක නායකයන්ව දෙවීමකට ලක් වෙලා තියෙනවා අපිට පේනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඉවත් වෙන්නේ. එහෙනම් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ප්‍රතිපාදන නමක් කපා හරින්න දැන් අද තීරණය වෙලා තියෙනවා. ඊට පස්සේ ලෝකේ ප්‍රධාන බලවතුන් වෙච්ච ඇමරිකාව සහ චීනය කොවිඩ් නොතිබුණත් වෙන හේතු මත ඇතිවෙච්ච මේ වෙළඳ යුද්ධය මේ කොවිඩ් වසංගතයට ඇති කරගෙන තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ඇමරිකාව චෝදනා කරන එක දිගටම චීනය තමයි මේ වෛරසය හැදුවේ. චීනය මේ වෛරසය පිටිපස්සෙන් ඉන්නවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් හරි තොරතුරු ලෝකෙ ඉදිරිපත් කරේ නැහැ කියලා. හරිම වැරදි මේ ලෝක නායකයන්ොත් විවිධ මතවල ඉන්නවා. ඊට අමතරව යුරෝපයේ සහ ඇමරිකාව අතර එහෙම ලොකු එකගත්වයක් අපිට පේන්නේ නැහැ. යුරෝපයේ තියෙන අනිත් රටවල් අන්‍යෝන්‍ය වශයෙන් අපිට ලොකු එකගත්වයක් පේන්නේ නැහැ. ඒ වගේම අප්‍රිකාව වගේ රටවල් කොයි විදිහට මේකට සම්බන්ධ වෙන ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල එකමුතුවක් මේ කටයුතු සඳහා පේන්නේ නැහැ. අර අපි හැම එකනම කියනවා අපි සබ් ඔප්ටිමයිස් වෙලා රටින් රටට යම් කිසි දෙයක් උත්සාහ කරනවා වෙනුවට මිසක අර ලෝක මට්ටමේ තත්ත්වයක් ඇති වෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා ඔක්කොම නිසා සහ වෙන කාරණා ගොඩක් තමයි මම ප්‍රබල මේ කොවිඩ් වසංගතේ ලෝකයේ ලොකු බලපෑමක් වෙලා තියෙන බව අපිට පේනවා. දැන් එහෙමනම් අපි ඊළඟ පියවරට එමු. මොකද ඊළඟ පියවර මේ කොවිඩ් තත්ත්වය ලංකාවේ ආර්ථිකයට කොහොමද බලපෑන්නේ? මේක ගැන අධ්‍යයනය කරනකොට ලංකාවේ ආර්ථිකය ගැන අපි යම්කිසි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. දැන් අර ගොඩක් දෙනෙක් කියනවා වගේ මම හිතන්නේ මේ සිංහල භාෂාවේ කියනවා තියෙනවා ගහෙන් ඉන්න මිනිහට ගහෙන් වැටිච්ච මිනිහට සමා වෙන ගහෙන් වැටිච්ච මිනිහට ගොනා එන්න වගේ තත්ත්වයක්. යන්නේ වගේ තත්ත්වයක් තමයි අපිට උනේ.
ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් කොවිඩ් ප්‍රසංගතේ එන්නේ ඉස්සෙල්ලා ඉඳන්ම 2000 සාමාන්‍යයෙන් 17 විතර ඉඳන් අපේ ආර්ථිකය ඊටාම දරුණු අවපාතනයකට ලක් වෙමින් සහ ලක් වෙලා තිබුණේ. මේකෙදී කාරණා කිහිපයක් බලපානවා අපි ශ්‍රී ලාංකික විදිහට විශේෂයෙන් මෙතන ඉන්න තරුණ ප්‍රජාව විශේෂයෙන් දැනගන්න කැමති සිසුන් සහ සමහර විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් ඒ වගේම සමහර රැකියාවන් කරන විද්‍යාර්ථීන් අපි මේක දැනගන්න ඕනේ. ලංකාවේ ආර්ථිකය අපි දේශපාලන දෘෂ්ටි කෝණ පැත්තකින් තියලා පොදුවේ ගත්තොත් ඒ තරම් හොඳ තත්ත්වයක නෙමෙයි තිබුණේ. මේකට බලපාපු හේතු කිහිපයක් තිබුණා. පළවෙනිම හේතුව තමයි අපි කාලාන්තරයක් තිස්සේ ලබාගත් ණයක් තිබ්බ විවිධ ආණ්ඩු. එක ආණ්ඩුවක් නෙවෙයි විවිධ ආණ්ඩු කාලයට ලබාගත් ණයක් තිබ්බා. මේ ණය බර ණය කන්දක අපි උගුලේ පැටලිලා ඉන්නේ. අපි ආර්ථික විශේෂඥයෝ වශයෙන් අපි මේක බොහෝ අවස්ථාවලදී සෑම රාජ්‍ය තන්ත්‍රයකටම අපි මේක දැනුවත් කරා ඒ දේශපාලන තන්ත්‍රය මේ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න උත්සාහ කරා. නමුත් අවාසනාවකට සිද්ධ වෙච්ච දේ තමයි අපි ක්‍රමක්‍රමයෙන් අපේ ණය ප්‍රමාණය වැඩි වෙමින් යනවා. මේකේ නරකම දේ තමයි යම්කිසි තියෙන ණය ගෙවන්න තව ණය ගන්න එක. අපි දන්නවා එක ණයක් හේතු තියෙනවා. මම මේ දේශපාලන මේ හේතු මේ අවස්ථාවේදී කතා කරන්න තරම් බලාපොරොත්තුවක් නැහැ. නමුත් පොදුවේ ගත්තයින් පස්සේ මෙතනදී සිද්ධ වෙච්ච දේ තමයි ණය ගෙවන්න තව ණය අර ගැනීම නිසා අපි ණය උගුලක අහු වෙලා තිබුණේ. ඒ නිසා රටේ ලැබෙන ආදායමෙන් රජයට ලැබෙන ආදායමෙන් විශාල ප්‍රමාණයක් යන්නේ ණය ගෙවන්න. එතකොට එහෙම කරනකොට සිදු වෙන දේ තමයි රටේ සංවර්ධනය සිදු කරන්න සල්ලි නැතිකම. ඒක තමයි පළවෙනියම අපිට තිබුණු ප්‍රශ්න. දෙවැනියට අපිට තියෙන තිබුණු ප්‍රශ්නේ තමයි අපේ රටේ විශේෂයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ඉතාම විශාලයි. රාජ්‍ය යාන්ත්‍රණය රටට සාපේක්ෂව රටේ ජනතාවට සාපේක්ෂව මේන්ටේන් කරන්න අපි කියන්නේ පවත්වාගෙන යාමට ඉතාම ලොකු වියදමක් යනවා. දැන් උදාහරණයක් විදිහට අපේ රටේ රාජ්‍ය සේවකයෝ රටේ සිටිය යුතු ප්‍රමාණයට වඩා සිටිනවා රාජ්‍ය සේවකයෝ. එතකොට ඒ වගේම විශේෂයෙන්ම රටේ අමාත්‍යාංශ ගත්තත් ඒ වගේ මේ අමාත්‍යාංශත් එක්ක තියෙන දෙපාර්තමේන්තු ගත්තත් ඒවට අනියුක්ත ආයතන ගත්තත් එය බලනවා රටේ ප්‍රමාණයට වඩා රාජ්‍ය සේවය සහ රාජ්‍ය ඉතාම ලොකුයි. වෙන රටවල් වල රාජ්‍ය කියන එක සාමාන්‍යයෙන් ඉතාම පොඩි සාපේක්ෂව පොඩි විශේෂ පුද්ගලිකංශය තමයි ශක්තිමත්. ඒතර පුද්ගලිකංශය තමයි ගොඩක් මිනිස්සුන්ට ගොඩක් රටේ ජනතාවට රැකියාව දීලා තියෙනවා. මොකද අපේ රටේ ජනතාවට රැකියාව දෙන්නේ ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය විසින්. ඒතකොට අපි දන්නවා රාජ්‍ය රැකියාව දුන්නා. ඒතකොට රට රාජ්‍යයට කොහොමද සල්ලි තිබෙන්නේ? ජනතාවගෙන් ලැබෙන බදු මුදලෙන් තමයි මේ සල්ලි දෙන්නේ. එතකොට එක කොටසක් විශාල වශයෙන් ණය ගෙවන්න යනකොට අනිත් කොටස රජය අපි කියන විදිහට මේන්ටේන් කරලා එහෙම නැත්නම් රජය පවත්වාගෙන යන්න මේ ලොකු ප්‍රමාණයක් ලොකු මුදලක් යනකොට අත්‍තරම රජය අපි කියන ඉතින් අපේ සල්ලි නැති තත්ත්වයක් එහෙම මුදල් තත්ත්වයක් තිබුණා. ඒකත් එහෙම තියෙන අතරේ අපේ රටට ආදායම් වෙන ක්‍රමත් ඉතාම දරුණු ලෙස මගේ හැදලා තිබුණේ. විශේෂයෙන්ම අපේ රටේ අපනයන. මේක මම විශේෂයෙන්ම කියනවා අපනයනය දලදේශීය නිෂ්පාදිතයත් එක්ක ගන්නකොට 15ක 14ක මට්ටමේ තියෙන. ඒ කියන්නේ අනුපාතයට ගත්තම මේක ඉතාම අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ අපනයන කියන්නේ එක්ස්පෝර්ට්ස්. ඒතකොට එක්ස්පෝර්ට්ස් කියන්නේ අපේ GDP එකේ ප්‍රතිශතයක් විතර එක්ස්පෝර්ට්ස් හරිය අඩුයි. ඒ කියන්නේ ඒකට හේතු රාශියක් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි මේක මම කියන්නේ මේ සෑම දෙයක්ම මේ මෑතකදී සිදුවෙච්ච දේවල් නෙමෙයි. පහුගිය අවුරුදු 40 තුලදී පැවතිච්ච සියලුම රජයන් විසින් කරපු වැරදිවල එකතුවක් සමෝච්චයක් තමයි මේ සිදු වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි දැන් තායිලන්තයේ වගේ රටවල් කෘෂිකාර්මික දේවල් අපනයනය කරලා අද වෙනකොට ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනය කළා. අද මම හිතන්නේ ටොයෝටා කාර් වල ගත්තාම වැඩිපුරම ටොයෝටා කාර් හදන්නේ තායිලන්තේ. දැන් ජපානයට ඇසෙම්බල් කරලා. ඒ වගේ ඒගොල්ලන්ගේ අපනයන කරන භාණ්ඩ වෙනස් වෙමින් ආවා. ඊට පස්සේ අපනයන කරන වෙළඳපොළවල් වෙනස් කරගත්තා. නමුත් තමුනාසල දන්නවා අපි එහෙම කරගෙන අපි තාම අවුරුදු 100 ගාණක් ඉඳන්ම යවන තේ සහ කුරුදු තාමත් ඒ විදිහටමයි යවන්නේ. ඉතින් දැන් ටිකක් ආයතන කිහිපයක් යම් කිසි අගය එකතු කිරීමක් කරනවා. නමුත් ඊට සාපේක්ෂව අපිට තරම් අපිට ඒ තරම් මේ වගේ ලොකු කියන්නේ අගය එකතු කිරීමක් සිදු කරේ නැහැ. ඒ වගේම අපි අණු ගණන් වල වගේ අපේ අපනයන
මල්ලට බාස්කට් එකට එකතු කරගත්තේ අටාරල් එහෙම නැත්නම් ඇඟලුම් ශේෂ්ත්‍ය අරුණාම මේ දශක දෙක තුනක් තිස්සේම අපිට එහෙම ලොකුවට අපි කරන සබ්ස්ටැන්ෂල් විදියට අපි අපනයන කරන භාණ්ඩ මල්ල වෙනස් කරගත්තේ නැහැ. ඒ කාලාන්තර තිබේ කරපු අපනයනම තේ කුරුඳු රබර් පොල් නම් දැන් අපනයන මේ හානයන කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව ඔය අපරල් එහෙම නැත්නම් ඇඟලුම් වගේ දේවල් තමයි අපි අපනයන කරන්නේ. ඒකට ඒ අපනයන කරන ද්‍රව්‍ය වල වටිනාකම සාපේක්ෂව අඩුයි. අදේ එකතු කිරීම සාපේක්ෂව අඩුයි. සහ ඒ අපනයන කරන වෙළඳපළවලුත් අපි තරම් විධිමත් විදියට ඒවා තෝරගෙන ඒවා එක්ස්පෑන්ඩ් කළේ වෙළඳපළවල වලට අපේ අපනයන ලබා දුන්නේ. දැන් උදාහරණයක් අපි චීනය ඉන්දියාවත් එක්ක ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් තිබුණාට ඒවල ඉන්න මේ මහා ලොකු මාකට් එකට ලොකු වෙළඳපළට අපි යමක් තාම හදන්න අපි සාම්ප්‍රදායික යුරෝපයේ ඇමරිකාව කියන වෙළඳපළවල වලට තේ කුරුඳු එහෙම නැත්නම් මැද පෙරදිග වෙළඳපළට අපරල් එහෙම නැත්නම් ඇඟලුම් යවන අරින්න ඊට වඩා ලොකු දෙයක් අපි සිදු කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ හේතුව හින්දා එහෙම අපිට ගැටලුවක් තිබුණා. එක විශේෂයෙන්ම රජයේ ණයත් එක්ක තියෙන වියදම් වල වැඩිවීම, ඒ වගේම රජයේ පවත්වාගෙන යෑමේ තියෙන වියදම් වල වැඩිවීම සහ නාස්තිය. මම මේ දූෂණය කියන දේ මේකට එකතු කරේ නැහැ. ඒතකොට තමයි ආසිලට යනවා ඒකත් මේකට එකතු කරා නැත්නම් කොච්චර මේ ප්‍රශ්නේ වර්ගය වෙනවද කියලා. ඊට අමතරව අපිට අපනයන වලින් අපේ රටට හරියට ආදායමක් නොලැබීම සහ අවසාන වශයෙන් මම හිතන්නේ නැතකදී කියන්නේ මේ කොවිඩ් වසංගතයේදී තාම කලින් සිදුවෙච්ච දේ තමයි විශේෂයෙන්ම 2019 දී සිද්ධ වෙච්ච මේ ත්‍රස්ත ප්‍රහාරයත් ඒක අපිට යම් කිසි විදියකින් හරි අපිට එල්ලෙන්න තිබුණා නම් යම් කිසි අවස්ථාවක් එක තිබුණේ ටුවරිසම් එහෙම නැත්නම් සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බෙදවැටලා තිබුණේ. ඒ නිසා මට කියන්න ඕන උනේ මේ කොවිඩ් එකට කලින් ඉඳලා අපිට ගැටලුවක් තිබුණා. කොවිඩ් එක හින්දා අපි ගැටලුවට ඇති වුණා ඒක අර ගහෙන් වැටිච්ච මිනිස්සුන්ට ගොනා එන්න වගේ වුණා නමුත් එහෙම වුණාට අපි ගහෙන් වැටිලා තිබුණේ අපේ ආර්ථිකය හොඳටම පල්ලෙහාට වැටිලා තිබුණේ ඒ පල්ලෙහාට වැටිලා තිබුණ දේ කොවිඩ් වසංගතයත් එක්ක තවත් දරුණුවටපත් වුණා. ඉතින් ඒක තේරෙනවා මොකද අපිට ගෙවන්න තියෙන ණය ඒ විදිහටම ගෙවන්න තිබෙනවා. නමුත් අපිට එන්න තිබ ආදායම් මෝදුරට අඩු වුණා. සංචාරක ව්‍යාපාරේ ඉතාම වැදගත් ව්‍යාපාරයක් අපි බලාගෙන හිටිය 2019 මේ ප්‍රශ්නෙන් පස්සේ 2020 ඉවර වෙලා 2020 මුල් කාලේ දෙවෙනි කාර්තුව විතර වෙනකොට ඒ කියන්නේ මේ කාලේ විතර වෙනකොට සංචාරක මේ රටේ පිරි ඉතිරියයි කියලා මේ ඒ ආරක්ෂක කටයුතු විධානයේ සිදුුණායින් පස්සේ නමුත් ඒක නැති වුණා. අද පවා තමුන්නාසලා දන්නවා ගුවන්තොටුපළ වල වහලා කිසිම සංචාරකෙක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට එතනදී ලොකු ගැටලුවක් ඇති වුණා. ඒ වගේම අර මම කියවාගේ ඩිමාන්ඩ් ෂොක් එක දැන් අනිත් රටවල් වලටත් අනිත් රටවලුත් මෙතනට මේ කියන්නේ ඒගොල්ලන්ගේ ඩිමාන්ඩ් එක අඩු වීම නිසා අපිට ඩිමාන්ඩ් ෂොක් එකක් අපිට ඇති වෙලා අපිට අපෙන් ගන්න බඩු ගැනීමත් සාපේක්ෂව අඩු වුණා. ඉතින් ඒක මම කියන උදාහරණයක් විදිහට විශේෂයෙන්ම ඇඟලුම් වගේ දෙයක් අපි යවනවා නම් ඇඟලුම් කියන්නේ මිනිස්සු එකපාරට ඉස්සලා කාලා බීලා ජීවත් වෙලා තමයි ඒ වගේ choice එකකට එහෙම නැත්නම් ඒ වගේ දෙයකට යන්නේ. ඉතින් ඒ වගේ දෙයකට ඒගොල්ලෝ යන එහෙමත් ගැටලුවක් ඇති වුණා. සහ විශේෂයෙන්ම අපිට තියෙන ඊළඟ ගැටලුව තමයි දැන් විශේෂයෙන්ම අපේ remittances. කියන්නේ අර පහුගිය දවස්වල යම් කිසි ගැටලුවක් තිබුණත් අපේ රුපියල යම්තා දුරකට අපි ස්ථාවර කරගත්තේ අපේ විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් නිසා. තමුනාසලා දන්නවා මේ ශ්‍රමිකයන් එවන මුදල් ඒගොල්ලෝ ඩොලර් විදිහට එවනකොට ලංකාව තුළ රුපියලට ඩොලර් එකේ සාපේක්ෂ අගය යම් කිසි මට්ටමකට තියෙනවා. මොකද ඩොලර් ප්‍රමාණයක් රට තුළ ඉන්න නිසා ගැවසෙන නිසා. නමුත් අපි මෙතනක් දන්නවා දැන් කොවිඩ් වසංගතයත් එක්ක ඒ රටවල ඉන්න අපේ විදේශීය ශ්‍රමිකයන් විශේෂයෙන්ම දන්නවා දැන් මොකද වෙන්නේ මේ ඩුබායි වලට මොකද වෙන්නේ මැද පෙරදිග රටවල් වලට ඊට පස්සේ විශේෂයෙන්ම මාලදිවයින වගේ රටවල් වල අනිත් රටවල් වල අපේ සේවය කරපු අපේ රටේ පුරවැසියන් ඒගොල්ලෝ ලංකාවට එනවා. ඒගොල්ලන්ගේ රස්සාවල් නැති වෙලා තියෙනවා. ඒතකොට සමහර කට්ටිය රස්සාවල් තිබුණත් ආරක්ෂක සහ සෞඛ්‍ය හේතු මත තමන්ගේ ප්‍රිය කරන තමන්ගේ පවුලේ අය සමග ඉන්න ලංකාවේ ඉන්න ඒගොල්ලන්ට යම් කිසි විදියකින් යම් කිසි සෞඛ්‍ය සහ ජීවිත ආරක්ෂා සහිත බවක් ලැබෙන නිසා ඒගොල්ලෝ ලංකා ඒ කියන්නේ ඒගොල්ලෝ තමන්ගේ රටට එන්න හදන. ඉතින් ඒ නිසා ඔන්න ඔය කරුණු හින්දා දැන් අපිට foreign remittances අපිට සෑහෙන වශයෙන් අපිට අඩු වුණා. ඉතින් ඒ නිසා මෙන්න මේකින්ද අපේ විශේෂයෙන්ම අපිට සිද්ධ වෙච්ච දේ තමයි අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා එන්න වගේ අපිට රට ඉතාම උග්‍ර ආර්ථික තත්ත්වයක වැටලා තියෙනවා. නැවතත් මම කියනවා නම් අර ණය ගෙවන්න තියෙන එක එහෙමම සිද්ධ වෙනවා. අර රාජ්‍ය
මේන්ටේන් කරන්න එහෙම නැත්නම් පවත්වාගෙන යන්න යන මුදල එහෙම සිද්ධ වෙනවා. දැන් මේ මැදිවට තවත් රාජ්‍ය සේවක තවත් වැඩි වෙලා තියෙනවා ඒ තන්ත්‍රයට. ඒතකොට මේ ප්‍රශ්නේ හැමම තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තයින් පස්සේ අපනයනය කරන්න මුලිනුත් බැරි වුණා. නමුත් මේ ප්‍රශ්නෙට තවත් ඒක ප්‍රශ්නාර්ථයක් වෙලා තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ කලින් අවුරුද්ද තිබුණේ නැහැ. ඊට කලින් තිබුණා. කලින් අවුරුද්ද තිබුණා. නමුත් ඒක තවදුරටත් මේ ප්‍රශ්නය උග්‍ර වෙලා සංචාරකයන්ට එන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ රටවල් වලින් එන්න දෙන්නෙත් නැහැ. ට්‍රැවල් එක රෙස්ට්‍රික්ට් කරලා ළඟාවට නිගියකුත් නැහැ. එයාපෝට් එක වහලා ආවොත් එහෙම ක්වොරන්ටයින් යන්න ඕනේ. ඒතකොට සති දෙකක් වගේ අපි කියන නිරෝධායනය වෙලා ඒගොල්ලෝ ගත කරන්න ඒක වැරදි කියනවා නෙමෙයි. නමුත් ඒ වගේ දෙයකට කිසිම සංචාරකයෙක් මම හිතන්නේ සූදානම් වෙලා කාමරයක තනිකර සති දෙකක් වියදම් කරලා මුදල් ගෙවලා ඉඳලා ඒ වගේ නිරෝධායනය වෙලා එළියට යන්න කාටවත් මම හිතන්නේ අවස්ථාවක් නැහැ. ඒ කාරණා හිතේ තැනක් මේ වුණා. සහ ඊට අමතරව තවත් දෙයක් සිදු වුණා විශේෂයෙන්ම මේ රජය බලයට පත් වුණායින් පස්සේ විශේෂයෙන්ම බදු අඩු කිරීමක් සිදු කරා. විශේෂයෙන් බැට් එක අඩු කරා. ඊට පස්සේ වෙන අපි කියන ආදායම් බදු ඉන්කම් ටැක්ස් එක ඒවා සැලකිතු අඩු කිරීමක් කරා. ඒ අඩු කිරීම කරනකොට රජය බලාපොරොත්තු වෙච්ච එක තමයි ඒ මුදල් ප්‍රමාණය උදාහරණයක් අපි කියමු payee tax එක එහෙම නැත්නම් වේතනයක් ලබන ප්‍රයිවට් සෙක්ටර් එකේ පුද්ගලික අංශයේ කෙනෙක්ගෙන් අපිට යම්කිසි ටැක්ස් එකක් අඩු කිරීම තුළදී ඒ ඉතිරි වෙන මුදල ඒ පුද්ගලයා එයාගේ කන්සම්ප්ෂන් එක එහෙම එයාගේ පරිභෝජනයට වියදම් කිරීම තුළින් ආර්ථිකය ඉස්සරහට ඒ කියන බලාපොරොත්තුවක් තමයි මේ රජය ගොඩක් වෙලාවට මේ බදු අඩු කරේ. එතන දේශපාලන අවස්ථාවකුත් තිබුණා මහජනයාට සහන සලස්සන්න. නමුත් ඒ අඩු කිරීම නිසා රජයට තවත් මූල්‍ය අර්බුදයකට දැන් ලක් වෙන වෙලා තිබෙනවා. දැන් මම හිතන්නේ ගලම්බල දිනට රුපියල් බිලියන 600ක විතර මුදල් ප්‍රමාණයක් හිඟයක් තියෙනවා. මොකද ඒ බදු වලින් රජයට ලැබෙන්න ඕන මුදල් ප්‍රමාණය අහිමි වෙච්ච නිසා. එතන ඒ ගැටලු කිහිපයම නිසා අපේ රටේ ආර්ථිකයත් මේ වෙනකොට තියෙන්නේ ඍණ එහෙම නැත්නම් මයිනස් 1.6ක වර්ධනය. කියන්නේ අත්‍තරම මේ අවුරුද්දේ රටේ ආර්ථික වර්ධනය වුණේ තාම කනගාටුයි. මම ඇත්තටම ආර්ථික විශේෂඥවරයෙක් විදිහට තාම කනගාටුවෙන් ඒ තත්ත්ව ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ අපිට අතන දරා ගන්න අපහසුයි. ඒ කියන්නේ ආර්ථික ඇත්තට වර්ධනය වුණේ ආර්ථික ඇකිලුණා 1.5කින් විතර මේ කාලය ඇතුළත. ඉතින් ඒකේ තාම අවාසනාවන්ත සිදුවීමක්. මම හැමතිස්සෙම කියන්නේ මේ වගේ කාරණාවක් දේශපාලනව බලන්න එපා. මේ දේශපාලන තන්ත්‍ර අඩු වැඩි වශයෙන් හැම එකනම වගේ දෙයකට වගේ කියන්න ඕනේ. සාප පුරවැසියෝ විදිහට අපි වගේ කියන්න ඕනේ. අපිට යුතුකමක් තියෙනවා. ඒ නිසා මේක යම්කිසි එක පාර්ශ්වයකට මේ ප්‍රශ්නේ දාන්න අවශ්‍ය නැහැ. නමුත් අපි බුද්ධිමත්ව මේ ප්‍රශ්නේ මොකද්ද සිදුවේ කියලා අපි විමසා බලන්න ඕනේ. දැන් එහෙමනම් අපි දැන් කතා කරා අපි දේශනයේ අවසාන කොටසටයි දැන් එන්නේ. ඇයි මුලින්ම අපි කතා කරේ ඇයි මේ කොවිඩ් කියන එක ලෝක වසංගතයක් වුනේ? ඇයි මේක ලෝකෙට ප්‍රශ්නයක් වුනේ? දෙක කොවිඩ් ඇති වෙන්න කලින් ලංකාවේ තිබුණු තත්ත්වෙ මොකක්ද? අපි හොඳ තත්ත්වයක හිටිමුන්නේ නැහැ. ඒ වගේම තුන්වෙනි කාරණේ තමයි කොවිඩ් ඇති වුණායින් පස්සේ අපේ රටට දැන් ඇති වෙලා තියෙන තත්ත්වය සහ ආර්ථිකය ඍණ වර්ධනයක් ලබාගෙන තිබීම ගැන. දැන් මේ ඔය කතන්දර කොහොම වෙන අතරේ තව ඊටම වැදගත් සිද්ධියක් තියෙනවා මට දැනුම් දෙන්න. මේ COVID-19 ලෝකයට පැමිණීම තුලදී අපි නොහිතපු තව දොරවල් විවර වුණා. තව අවස්ථා මතු වුණා, ඉස්මතු වුණා. තව වෙනස් විදිහට හිතිය යුතුයි හිතන්න ඕනේ කියන තත්වයන් ලෝකයේ තුල ඇති වුණා. ඉතින් මේකෙදි විශේෂම අපි දැක්ක දෙයක් තමයි හැම රටක්ම මේ තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය ගැන සිත යොමු කරන්න පටන් ගත්තා. මොකද ඉස්සර තිබුණ එකක් තමයි අපිට ආහාර හදන්න අපහසු නම් ආහාර නැත්තම් අපිට පුළුවන් දෙයක් අපි හදලා විකුණනවා. ඒ වගේම එතනින් එන විදේශ වලින් අපි අපේ ආහාර අපිට අපන ආනයනය සමාවෙන්න ආනයනය කරන්න පුළුවන් කියන අදහස තිබුණා. ඒක යම් කිසි අත්දැකුත් තියෙනවා සා විශේෂ ආර්ථික විද්‍යාවේ න්‍යාය හැටියට එහෙම තමයි. ඒ කියන්නේ අපිට ඔක්කොම ආහාර හදන්න බැරි නම් රටේ අපි එහෙම අවශ්‍ය නැහැ. අපිට පුළුවන් දේ අපි හදලා අපි ඒක නිර්යාත කරලා එක්ස්පෝර්ට් කරලා අපිට අවශ්‍ය දේ අපිට ඉම්පෝර්ට් කරන එක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. ඒකෝ එතනදී සිද්ධ වුණේ ඒ කාරණේ එහෙම වෙන අතරේ අපි දැක්ක දේ තමයි මේ ගොඩක් රටවල් මේ ආහාර සුරක්ෂිතතාවය කියන එක ගැන ගොඩක් වෙහෙසුණා. ගොඩක් හිතන්න පටන් ගත්තා. මොකද එයාපෝට් වැහුවා, ඊට පස්සේ වරායවල් වැහුවා, ඒවල ඔපරේෂන්ස් ඒවල ක්‍රියාන්විතයන් අඩු වුණා. ඒ නිසා ගොඩක් රටවල් වලට ආහාර හිඟයක් වගේ ඇති වෙන්නත් ගියා. ඒත් මේ හැම රටක්ම අඩුම වශයෙන් අවම වශයෙන් තමන්ගේ
තමන්ගේ එදිනෙදා ජීවිතයට ජීවත් වෙන්න යම් කිසි විදියකින් යම් කිසි ආහාර ප්‍රමාණයක් අවශ්‍යයි ජීවත් වෙන්න සුරක්ෂිත භාවයක් අවශ්‍යයි කියන දෙයට පොඩ්ඩක් හිත යොමු වෙන්න පටන් ගන්නවා. ඒකයි පළවෙනි කාරණේ. දෙවැනි කාරණා තමයි ඒ වගේම සෞඛ්‍ය සහ ඖෂධ සුරක්ෂාව සුරක්ෂිත භාවය පිළිබඳව ඇති වෙනවා. මොකද දන්නවා පහුගිය කාලවලට විශේෂව PPE එහෙම නැත්නම් personal protective equipments කියන ඒවා ගොඩක් රටවල් වල නිෂ්පාදනය කරන්නත් බැරුණා. සමහර රටවල් වල ඒවා තිබුණේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම අර මුඛ ආවරණ ඊට පස්සේ අත්වැසුම් මේ ආදී වශයෙන් තියෙන ඒ වගේ වෛද්‍ය ශාස්ත්‍රයේ නිලධාරීනේ හදන ඇඳුම්. එතකොට එන්නේ ඒවත් තිබුණේ. ඉතින් අන්න ඒවත් එක්කම මේ සෞඛ්‍ය ඒ වගේම අනිත් ඒකට අදාළ අනිකුත් ලෙඩ රෝගات එක්ක ඇති වෙන සංකූලතාවයන් ඇති වෙන බෙහෙත්. ඉතින් මේවා අපිට අපට ආනයනය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. තමුන්නාසලට මතක ඇති අපි මේ වසංගතේ මුල් කාලවලදී ගොඩාක් එහෙම නැත්නම් බෙහෙත් ශාලාවල ෆාමසි කියලා කියනවා. බෙහෙත් ශාලාවල් වල ඉදිරියේ ලොකු පෝලිම් තිබුණා. මේ ගොඩාක් කට්ටිය එතන සීමා සහිතව වක් තිබුණා. සමහරවිට අපි බෙහෙත් දුන්නේ තැපෑලෙන්. අවස්ථා තිබුණා. ඉතින් අපි එතනදී බෙහෙත් ඉම්පෝට් කරන්න එහෙම නැත්නම් ආනයනය කරන්න බැරි වෙලා තිබුණා. ඉතින් මේකත් එක්කම මෙන්න මේ සෞඛ්‍ය සුරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂිත ස්වභාවය සහ අපි කියනවා හෙල්ත් සිකියුරිටි කියන ෆුඩ් සිකියුරිටි වගේම මිනිස්සු හිතන්න පුරුදු වුණා. ඊට අමතරව තම වැදගත් දෙයක් හොඳ පැත්තට සුදුනා විශේෂයෙන්ම මේ තාක්ෂණයේ භාවිතය. අපි උනත් දැන් මේ කතා කරන මේ Zoom වගේ දේවල් අද මෙතන ඉන්නවා සාමාන්‍ය 20ක් 25ක් ප්‍රමාණයක් මේක ඉගෙන ගන්න ඇවිල්ලා මේ දේශනය. ඉතින් මෙන්න මේ වගේ අපිට මේ තාක්ෂණය භාවිතා කරන එක ගැන අපි විසඳහස කරනවා. මොකද අපි සාම්ප්‍රදායික ගොඩක් කට හිතන් හිටිය අපිට ඔෆිස් එකක් නැත්නම් වැඩ කරන්න බෑ. අපිට යම් කිසි කාර්ය ඒ කියන්නේ කාර්යාලයක් තිබිය යුතුමයි කියලා. මොකද මේ මතය විශේෂයෙන්ම ගොඩාක් කණ්ඩණයට ලක් වුණා මේකත් එක්ක විශේෂයෙන්ම ගෙදර ඉඳලා වැඩ කරන්න ඒ වැඩ කිරීමේදී මේ වගේ තාක්ෂණය යොදා ගැනීමක් ඒ තාක්ෂණය යොදාගෙන ගොඩාක් වැඩ මම කියන්නේ හැම වැඩක්ම නෙමෙයි නමුත් සාමාන්‍ය 70 80ක් විතර මේ වැඩ රාජකාරී සිදු කරන්න තාක්ෂණය යොදා ගන්න පුළුවන් බව තාක්ෂණය නිසා අපි සාම්ප්‍රදායිකව සමහර වෙලාවට හිතන් හිටපු ඒ කාර්යාලීය සම්ප්‍රදායන් නැවත සංගායනා කරන්න ගොඩක් පිළිස පැනවෙනවා. ඊට අමතරව විශ්ව අධ්‍යාපන ශාස්ත්‍රයේ ලොකු පෙරලියක් තිබුණා. මොකද විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා සමහර සිසුන් දේශනයකට සමන් දෙනවා, දේශකතුමා දේශනය කරනවා. ඒගොල්ලෝ යම්කිසි සටහන් ලියා ගන්නවා. අන්නේ සාම්ප්‍රදායික දේශන කලාව, දේශන සම්ප්‍රදාය, ගැන්වීමේ සම්ප්‍රදාය මම හිතන්නේ විශ්වවිද්‍යාල විතරක් නෙමෙයි, පාසල්වල එහෙම නැත්නම් විශේෂ උපකාරක පන්තිවල ඒ හැම දෙයක්ම මෙන්න මේ තාක්ෂණයත් එක්ක කොහොමද කියන්නේ කියන එක ගැන යම්කිසි අදහසකුත් අපිට ඇති වුණා. ඉතින් ඔන්න ඔය තාක්ෂණයේ භාවිතාවත් අපිට මේක හොඳ පැත්තකට අපිට හරව ගන්න පුළුවන්. එහෙමනම් දැන් 3:20යි මම අවසාන වශයෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ COVID-19 වසංගතයත් එක්ක අපි දැන් කොහොමද ඉදිරියට යන්නේ. දැන් කිව්වාගේ අපේ ආර්ථිකයේ මේ තියෙන ගැටලුකාරී තත්ත්ව ඔක්කොමත් එක්ක අපිට මෙතන කොහොමද අපි අවස්ථාවක් දකින්නේ. අර කිව්වා වගේ අඳුරට ශාප කර ඉන්නවට වඩා අඩු ගන්න අපිට එක පහනක්වත් දැල්වන්න පුළුවන්. ඒ පහන තුලින් අපිට යම්කිසි දෙයක් දකින්න පුළුවන්. ඉතින් මෙතනට මේ ඇවිල්ලා ඉන්න 20 හෝ 25 අපේ විද්‍යාර්ථීන් වෘත්තිකයන් සිද්ධාගම මම ඉල්ලනවා අපි යන්නේ ඒ පැත්තට අපි චුට්ටක් මෙතන අපිට හිතන්න පුළුවන් නම් අපිට ලොකු දෙයක්. ඉතින් එතනදී මට විශේෂයෙන්ම ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ අපිට ඉස්සරහට හිතන්න පුළුවන් කියන එක මට මගේ අදහසේ හැටියට හිතනවා. සමහරවිට මම හිත කියන එකට එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ වගේ ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා අහන්නත් පුළුවන්. මට හිතෙනවා එකක් තමයි මේ ෆුඩ් සිකියුරිටි කියන එක. අපිට පුළුවන් නම් මේ තත්ත්වයෙන් යම්කිසි ප්‍රයෝජනයක් අරගෙන මේ තත්ත්වයෙන් යම්කිසි පාඩමක් ඉගෙනගෙන මේ ලංකාවේ අපිට අවශ්‍ය ආහාර ටික අඩුම ගානේ මූලික ආහාර ටිකවත් අපිට හදා ගන්න පුළුවන් මට්ටමකට අපිට රටක් විදිහට එන්න පුළුවන් නම් ලොකු දෙයක්. විශේෂයෙන් මේක වෙන විදිහකින් කියනවා මේ ආහාර ඉම්පෝට් කරලා එහෙම නැත්නම් ආහාර ආනයනය කරන රටේ මිනිස්සුන්ගේ බඩ කටවල් කුස පුරවනවා කියන සංකල්පයෙන් නිදිලා රට ස්වයං පෝෂිතව රටේ පුළුවන් නම් ඒ රටේ ආහාර හදා ගන්න තත්ත්වයට යන්න. එතනදී ගෙවතු වගා කතා වුණා. ඒ වගේ දැක්ක නම් හිත හොඳයි. හැබැයි ගොඩක් අනිත් ආර්ථික විද්‍යාඥයෝ මේකට ප්‍රතිතර්ක ඉදිරිපත් කරනවා මේ ගෙවතු වල ආහාර වල රට දියුණු වෙන්න බෑ කියලා. ඒකේ ඇත්තක් නැතුවක් නෙමෙයි. නමුත් මේකේ තියෙන තර්කය තමයි අපිට පුළුවන් නම් අපේ රටක් විදියට අපේ
අපේ ආහාර ටික අපි සපුර ගන්න විශේෂයෙන්ම කිරි ආහාර අපි කියන dairy products කියලා. එතකොට ඊට අමතරව විශේෂයෙන් අපේ හාල් ටික සහ ප්‍රධාන ආහාර ටික අපිට සපයා ගන්න පුළුවන් නම් අපි ආනයනය කරන්නේ නැතුව මම හිතන්නේ ඒකට හොඳ අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඒක නිකන් විදියට හරියන්නේ නැහැ. මොකද මේක තුළදී කෘෂිකර්මයට නව තාක්ෂණය භාවිතා කරන එක, නව තාක්ෂණයෙන් යුතු පොහොර භාවිතා කරන එක, ඊට අමතරව පොහොරවලදී විශේෂයෙන්ම කාබනික පොහොර වගේ අංශයකට යන එක. මම කෝගේ තාක්ෂණයේදී මම අදහස් කරනවා ගොඩක් වෙලාවට අපි කියන්නේ සමහරට හරිතාගාර වෙන්න පුළුවන් නැත්නම් අර ඩ්‍රිප් ඉරිගේෂන් විදිහට ක්‍රමයෙන් කරන තාක්ෂණය විවිධ විදියට ඵලදාව අස්වැන්න වැඩි කර ගැනීම අන්න ඒ විදිහට මම හිතන්නේ රජයක් විදිහට අපි පුද්ගල විදිහට අපි කෘෂිකර්මය කොයි විදිහට නව්‍යකරණය කරලා අපේ රටේ ආහාර අපිටම හදා ගන්න පුළුවන් මට්ටමකට තත්ත්වයක් වෙනවා නම් එතන එක දෙයක්. හැබැයි අපි එතනින් නවතින්න හොඳ නැහැ. එතනින් නවතින්න හොඳ නැහැ. අපි පුළුවන් නම් ඒ දේවල් අපිට අපනයනය කරන්න පුළුවන් මට්ටමට අපිට හදා ගන්න පුළුවන් නම් ඒ මට්ටමට දියුණු කර ගන්න පුළුවන් නම් මේක ඊටම වැදගත් දෙයක්. මොකද හොඳට මතක තියාගන්න ඕනේ අපි සාමාන්‍ය ප්‍රොෆෙසියල් විදිහට ලෝකේ ඕනම රටක් දියුණුනේ අපනයනය කරලා. ලෝකේ අපි දියුණු වෙච්ච රටවල් ගත්තොත් ජර්මනිය බලන්න, ප්‍රංශය, ඊට පස්සේ ජපානය, ඊට ඇමරිකා එක්සත් ජනපදය, ඒ රටවල් ගත්තාම හැම රටේම එක මහා පොදු සාධකයක් තමයි මේගොල්ලෝ තමන් අපනයනය කළා දෙනවා, එක්ස්පෝර්ට් කළා දෙනවා. අපි ඉම්පෝර්ට් කරනවට වඩා එක්ස්පෝර්ට් කළා දෙනවා. එහෙනම් අන්න ඒ තත්ත්වයට අපිටපත් වෙන්න පුළුවන් කියලා අපි බලනවා. ඊට අමතරව තව අවස්ථාවක් තමයි විශේෂයෙන්ම අපි නොකරපු එකක්, අපේ අවුරුදු ගානක් අපි මිස් කරපු එකක් තමයි අපේ රටේ අවශ්‍ය ඖෂධ ගොඩක් අපි ගෙන්නුවේ අනිත් රටවල් වලින්. විශේෂයෙන්ම ප්‍රතිජීවක වගේ ඖෂධ අපි බංග්ලාදේශයේ නේපාලයෙන් පවා ගෙන්නවා. ඉතින් අපි මෙහෙම නිදහස් සෞඛ්‍යයක් තියෙන මේ වගේ උගත් පිරිසක් ඉන්න රටට ඇත්තටම මොනතරම් අවාසනාවක්ද අර වගේ රටවල් වලින් පවා ගේන්නේ. සමහර විශේෂ ඖෂධ, විශේෂ තාක්ෂණයක්, විශේෂ දෙයක් තියෙන රටවල් වලින් ගෙනීමේ වරදක් නොදැක්කත් මම. නමුත් මේ වගේ ඊටාම පැනඩෝල්, ඒ වගේ ඊටාම අපි කියන බේසික් මේ මෙඩිසින් කියලා ඒ වගේ දෙයක් අපිට දැන් ඔය සේලයින් උනත් මේ මෑතකදී තමයි රටේ හදන්න පටන් ගත්තේ. නැත්නම් සියලුම දේ ඇත්තටම අපි ගෙන්නන්න පටන් ගත්තා. ඒකට ඒ වගේ දේවල් විශේෂම ඖෂධ, ආහාර දේවල් අපිට පුළුවන් ද රටේ හදලා ඒක අනිත් රටවල් වලට එක්ස්පෝර්ට් කරන්නත් පුළුවන්. ඒතකොට එතනදී විශේෂයෙන්ම අර එක්ස්පෝර්ට් කිරීමේදී අපි මේ අප්‍රිකා මහද්වීපය දැන් බලන්න. අප්‍රිකාව දැන් ගොඩක් දියුණු වෙමින් පවතින රටක්. ඉතින් ඒතකොට අපිට සමහරලාට අපේ ආහාර හෝ අපේ ඖෂධ සාම්ප්‍රදායික රටවල් වලට අපිට අපනයනය කරගන්න බැරි වෙයි. නමුත් අපි ඉන්දියන් සාගරයේ තියෙන තැන අප්‍රිකා මහද්වීපයට ආසන්න වීම එකත් එක්ක අපිට වෙන වෙළඳ පොළවල් හොයාගන්න පුළුවන්. අන්න ඒකෙදි තමයි අපි පුරවැසියෝ විදිහට තාම කල්පනාකාරී වෙන්න ඕනේ. මේකම තවදුරටත් ඉදිරියට ගියාම අපිට මේක විශේෂයෙන්ම රටට අවශ්‍ය ඉන්ඩස්ට්‍රීස්, එහෙම අපි කියන ඩොමෙස්ටික් ඉන්ඩස්ට්‍රීස් කියලා ඒ දේශීය කර්මාන්ත වලටත් යොදවන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා අපිට දියුණු වෙන්න බෑ කර්මාන්තයක් හදලා මේ අපේ මිලියන 21 ජනගහනයකට විතරක් තියෙන. මම දැක්ක ගොඩක් වෙලාවට මේ සමාජ මාධ්‍යවල මේ මැටි කර්මාන්තය ගැන වේවල් ගැන දැන් යම් කිසි කතිකාවතක් ඇති වෙනවා. ඒක හොඳයි. මේවා තව විදිහට සාර්ථක කරන්න පුළුවන්ද? තාක්ෂණය භාවිත කරන්න පුළුවන්ද? ඒක හොඳයි. තව හොඳ ගුණාත්මක භාවයෙන් ඒ බඩු හදන්න පුළුවන්ද? භාණ්ඩ හදන්න පුළුවන්ද? හැබැයි එතනදී මතක් වෙන්න ඕනේ මේ 20 මිලියන 21 මේ චූටි ජනක රටට සූටි ජනගහනයට කරලා රටක් විදියට ඉන්න පුළුවන්. හැබැයි එහෙම ස්වයං පෝෂිත වෙලා වැඩක් නෑ. අපි හදන දේ මැටි හදනවා නම් මැටි බඩු යවන්න ඕනේ පිට රටට අපිට යවන්න පුළුවන්. ඒ විදිහේ ක්වොලිටි එකකින්, ඒ විදිහේ ගුණාත්මක භාවයකින්, එහෙම නැත්නම් ඒ විදිහේ තාක්ෂණික උසස් භාවයකින්, ප්‍රමිතියකින් අපිට හදන්න පුළුවන්ද කියන එක අපි සිතා ගන්න ඕනේ. ඒ නිසා ඔන්න ඔය ආදි වශයෙන් ඔය විදිහට ලෝකයට රටට අවශ්‍ය, අපිටත් අවශ්‍ය කෘෂි නිෂ්පාදන, ඖෂධ නිෂ්පාදන සහ විශේෂම තෝරාගත් කර්මාන්ත ඉන්ඩස්ට්‍රීස් ගැන අපි හිතලා ඒ කර්මාන්ත සහ ඉන්ඩස්ට්‍රීස් වලට අපි අවධානය යොමු කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් මම හිතන්නේ හොඳයි. හැබැයි අමතක කරන්න එපා නැවතත් ඒක අපනයන දිශාභිමුඛ, එහෙම නැත්නම් එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් වෙන්නම ඕනේ. මේ රටේ මිලියන 21 ජනගහනයට හදලා නම් අපිට ජීවත් වෙන්න පුළුවන් වුණාට අපිට අපේ ඉහළ මට්ටමේ රටේ තියෙන ආර්ථික අභියෝග ජය ගැනීමට හැකියාවක් නැහැ. ඊට අමතරව අපේ අනිවාර්යයෙන්ම අපේ තත්ත්වයක් හොඳ වුණොත් අපේ තියෙන ලොකුම හොඳ දෙයක් තමයි ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක. එහෙම නැත්නම් අපේ සංචාරක ව්‍යාපාරය, අනිවාර්යයෙන්ම සංචාරක ව්‍යාපාරය තවදුරටත් විධිමත් කරලා, තවදුරටත් ශක්තිමත් කරලා, ඒකට අදාළ තියෙන අනිත් ආයතන පද්ධතිය ව්‍යුහය ශක්තිමත් කරලා, ක්‍රමවේදයට සකස් කරලා, යම් කිසි ප්‍රමිතිගත කරණයකට මීට වඩා කරලා අපිට කරන්න අවශ්‍යයි. කරන්න පුළුවන් වුණොත් ඒකත් අපිට ලොකු දෙයක්. ඊට අමතරව විශේෂම තව අවස්ථාවක් අවසාන වශයෙන් මට කියන්න ඕනේ විශේෂයෙන්ම මේ
විශේෂයෙන්ම තාක්ෂණය භාවිතා කරලා කරන ව්‍යාපාර. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා තමයි e-commerce කියලා. මේ e-commerce වගේ දේවල් වල තාම හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. e-commerce කියලා කියන්නේ විශේෂයෙන්ම ඉන්ටර්නෙට් එකෙන් අන්තර්ජාලය හරහා ගොඩක් කට්ටිය සමාජ මාධ්‍ය Facebook හරහා මේක සිදු කරනවා. යම් කිසි දේවල් විකුණනවා. ඉතින් අපිට මේ වගේ දේවල් අපිට පිටරටවල් එක කරන්න පුළුවන් e-commerce පැත්තෙන්. දැන් මෙතනදී විශේෂයෙන්ම භාණ්ඩ කිසේ වෙතත් අපිට සේවා සපයන දැන් උදාහරණයකට අපේ රටේ ගොඩක් දක්ෂ ඉන්නවා ගණකාධිකාරීවරු. ගොඩක් දක්ෂ නීතිඥවරු. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් කමක් තියෙනවා සමහර ලාවට. එහෙම නැත්නම් ගොඩක් දක්ෂ අපි කියනවා ERP solutions එහෙම නැත්නම් IT solutions දෙන කට්ටිය ඉන්නවා. අන්න ඒ වගේ කට්ටියට අපිට පුළුවන් කමක් තියෙනවා අපිට සම්බන්ධ කරගන්න. ඒ කට්ටියගේ සේවාවන් පිටරටට මේවා කරලා ඉතින් අපි කොහොමද ලොකු කර්මාන්ත ශාලාවක් හදලා ලොකු ප්‍රාග්ධනයක් වැය කරලා මේවා කරන්නේ නැතුව අපිට කරන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් ගොඩක් හොඳයි. විශේෂයෙන් මම කියනවා මේ තාක්ෂණය අභිමුඛ කරගත්ත තාක්ෂණ ඉස්සරහට දාගත්ත අපි ක්‍රියාමාර්ග. ඒක අතරෙම අපේ internally එහෙම නැත්නම් අපේ රට ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන කර්මාන්ත ශාලා ගැන අපි බලන්න ඕන. අපිට තාක්ෂණය කොයි විදිහට භාවිත කරන්න පුළුවන්. ඒ තාක්ෂණය භාවිත කරලා අපිට ඒවල තියෙන යම් කිසි අඩුපාඩුකම් වෙනස් හදාගෙන අපිට ඒවල කාර්යක්ෂමතාවය වැඩි කරමින් ඒ වගේ යන්න පුළුවන්. ඉතින් ඒකට මම කියනවා විශේෂයෙන්ම රීටූල් කරන්න මේක හොඳ අවස්ථාවක්. රීපර්පස් කරන්න හොඳ අවස්ථාවක්. රීօරියන්ට් කරන්න හොඳ අවස්ථාවක්. මේ වගේ අවස්ථාවකට වැටිලා ඉන්න වෙලාවක තමයි ওই ටික කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් අපිට ඒක හොඳ අවස්ථාවක් කියලා මට තවදුරටත් හිතන්න තියෙනවා. අවසාන වශයෙන් විශේෂයෙන්ම තව අවසන් දෙයක් කියනවා අපි හිතපු නැති අපිට ගොඩක් පොටෙන්ෂල් තියෙන විභවයන් ශක්තිතාවයන් තියෙන ඉන්ඩස්ට්‍රීස් එහෙම නැත්නම් කර්මාන්ත ගොඩක් මේ රටේ තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ මේ තියෙන උපාය මාර්ග පිහිටීමත් එක්ක මේ වරාය සහ අපි කියන ලොජිස්ටික්ස් කියලා. එහෙම නැත්නම් අරකට බඩු ප්‍රවාහනය කිරීම, ඒවා ගබඩා කිරීම ආදී වශයෙන් වෙච්ච ඒ කාර්යයට අපි ලොජිස්ටික් කියනවා. අපි ලොජිස්ටික්ස් හබ් එකක් විදියට මේ රට දියුණු කරන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම චීනය, යුරෝපය, අප්‍රිකාව, රුසියා, සමාවෙන්න ඕස්ට්‍රේලියාව, ඉන්දියාව කියන මේ මහා වෙළඳ පොළවල් වල මැදිවයි අපි ඉන්නේ. අනිත් පැත්තෙන් ඉන්දුනීසියාව සහ දකුණු ආසියාව. ඉතින් අපි දේශපාලනිකව යම් කිසි විදියකින් අපි මධ්‍යස්ථ විදියට අපි කටයුතු කරොත් අපිට මේ හැම අංශයෙන්ම අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද සමහර නැවු තියෙන ඉන්දියාවට එන්නේ නැහැ. සමහර නැවු චීන පැත්තට යන්නේ නැහැ. සමහර කට්ටිය යුරෝපෙත් එක්ක එච්චර සම්බන්ධයක් නැහැ. සමහර අග්‍ර විකාශයන් රටවල් එක්ක සම්බන්ධයක් නැහැ. නමුත් අපිට දේශපාලන සහ ආර්ථික තත්ත්වයේදී අපි යම් කිසි දෙයක් අපේ නිර්මාණශීලී වෙලා අපි ආර්ථික අන්බයස් එහෙම නැත්නම් අපි කාටවත් ගැටි නොවන තත්ත්වයක් ඇති වුණොත් අපිට මේ හැම මාකට් එකක්ම අල්ල ගන්න පුළුවන්. අපිට ඉන්දියාවේ නැවුත් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම චීනේ නැවුත් ගෙන්න ගන්න පුළුවන්. පාකිස්තානෙන් ගෙන්න ගන්න පුළුවන්. මැද පෙරදිගෙන් ඒ වගේම අප්‍රිකාවෙන්, ඕස්ට්‍රේලියාවෙන් මේ හැම දෙයක්ම කරගෙන රට අර වගේ ලොජිස්ටික් හබ් එකක් බවට සංවර්ධනය කරලා ඩෙවලොප් කරගන්න පුළුවන් වුණොත් අපිට මම හිතන්නේ ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඊළඟට අපිට අවසාන වශයෙන් ප්‍රතික්‍රියා අපිට විශේෂයෙන් මේ සාගරය, මේ ඉන්දියන් සාගරයේ තියෙන මේ පිහිටීමත් එක්ක මේ සාගර සම්පත අපි හරියට කල්පනාකරණය කරගන්න පුළුවන්. මොකද සාගරය කියලා කියන්නේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම මහා සම්පත් ගොඩක් ලබා දෙන ස්ථානයක්. මොකද දැන් භූමියේ සම්පත් ඉතාම ශීඝ්‍රයෙන් ෂය වෙලා තියෙන්නේ, ෂය වෙමින් පවතිනවා. ඒත් සාගරය තමයි අපි ඉදිරියේ ඉතුරු වෙන්නේ. මේ සාගරය තුලදී අපිට සාගරය තුල කැණීම් කළ ಖನಿಜ තෙල් සොයා ගැනීම, සාගරය තුල වෙනත් ලෝහ වර්ග, එහෙම වෙනත් වටිනා ද්‍රව්‍ය හොයා ගන්න පුළුවන්. සාගරය අපි කියන මෙරිකල්චර් කියලා. එහෙම නැත්නම් සාගරය තුල මත්ස්‍ය දීවර වගා දීවර කර්මාන්තේ කරන්න පුළුවන්. සීවීඩ්ස් එහෙම නැත්නම් අපි කියන සාගරයේ ඉන්නේ ඒ කැලෑඩි හදන මේ වගේ සාගරයත් එක්ක අපි කරන ගනුදෙනු, සාගරයත් එක්ක අපිට කරන්න පුළුවන් ගනුදෙනු අපිට මොනවද කොයි ආකාරයෙන්ද කරන්න පුළුවන් නම් සාර්ථකව කරගන්න පුළුවන්. එහෙමනම් අවසාන වශයෙන් මට කියන්න උනේ කොවිඩ් ප්‍රශ්නයක් තමයි. ඒ ප්‍රශ්නේ අපිට බලපාලා තියෙනවා. අපිට ඉස්සෙල්ලත් ප්‍රශ්න තිබුණා. දැන් ඒ ප්‍රශ්නේ වැඩි වෙලා තියෙන්නේ. නමුත් අපි උපක්‍රමශීලීව අපි පුරවැසියෝ විදිහට හරියට දැන් අවබෝධ කරගෙන අවස්ථාවලට හරියට ආයෝජනය කරමින් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන විශේෂයෙන්ම විචාර බුද්ධියෙන් අපි කටයුතු කරනවා නම් මේ තත්ත්වයෙන් උනත් අපිට යම් කිසි විදියකින් අපිට විඳින්න පුළුවන්. එතකොට මේ මයිනස් වෙලා තියෙන ආර්ථිකය නැවත යථා තත්ත්වයටපත් කළා. තව කෙටි කාලයක් ඇතුළත ලංකාව ඒ ආර්ථික දැක්මේ ඉදිරි මාවතකට අපිට ගෙනියන්න පුළුවන්. මේ සියලුම දේ කරන්න ඉතාම වැදගත් අවසාන දේ තමයි මේ රටේ දැනුමෙන් සන්නද්ධ තරුණ ප්‍රජාවක් සිටිය යුතුයි.
විශේෂයෙන්ම පුරවැසියන් සිටියේ. ඉතින් අපි මේ උත්සාහ කරේ මේ කාලය තුළදී ඒ වගේ පුරවැසියන් පිරිසකට යම් කිසි දැනුමක් ලබා දෙන්න. ඉතින් මේ ඔක්කොම කරන අතරේ දැනුමෙන් සම්බන්ධ පිරිසක් බිහි වුනේ නැත්නම් මම හිතන්නේ තාක්ෂණික විද්‍යාලයත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනයෙන් දැනුමෙන් කුසලතාවයන්ගෙන් පරිපූර්ණ වෙච්ච ප්‍රජාවක් අපි ඇති කරගන්න ඕනේ. එහෙම කරගත්තොත් තමයි අපේ රටට අනාගතයක් තිබෙන්නේ. ඒ නිසා මගේ දේශනය මම මෙතනින් සමාප්ත කරනවා. යම් කිසි කෙනෙකුට මම හසිතට බාර දෙනවා මෙතනින් පස්සේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. එමෙතත් සියලු දෙනාටම බොහොම ස්තුතියි සමාදානව සමන් දුන්නට සහ විශේෂයෙන් මට මේ අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි හසිත විජේසුන්දර මහත්මයාණනි. මොනවා යම් කිසි ගැටලුවක් තිබේ නම් අපි දැන් ෆෝන් අන්මියුට් කරලා තියෙන්නේ. ඔයගලන්ට ප්‍රශ්නයක් තිබෙනවා එතුමාට යොමු කරන්න පුළුවන්. ප්‍රශ්නයක් අහලා තියෙනවා. The question is how to lift up house economy except main working come in office. මම හිතන්නේ මම දන්නේ මට මේක තේරුණාද කියලා මේ ප්‍රශ්නය මට ඕනනම් ඒ අදාළ පුද්ගලයාට ඕනනම් අහන්නත් පුළුවන් either in Sinhala or in English language එකෙන් මට තේරෙන්නේ hello sir විදියට නම් මේ අහන ප්‍රශ්නේ කොහොමද ගෘහයේ තියෙන ආර්ථිකය වර්ධනය කරගන්නේ මේ තියෙන ගැටලු එක්ක කියලා. ඉතින් මෙතන දෙන්න එහෙම ලොකු උත්තරයක් නෑ. නමුත් තනදි විශේෂයෙන්ම අපේ තියෙන පොදු ගැටලුව තමයි මම හිතන්නේ රටේ ගොඩක් දෙලාට පුද්ගලයන් මේ අපි යදන් කරනවා වැඩි හම්බ වෙනවට වඩා. ඉතින් ඒ தත්ත්වය අපිට තමයි. ඉතින් ඒ නිසා තමයි දැන් මේ දවස්වල පොඩ්ඩක් අපනයන සමාවෙන ආනයනය ටිකක් සීමා කරලා අපි තියෙන රටක් විදියට ඒ ආනයනය තවදුරටත් එහෙම සීමා කරන්න වෙන්නේ. මොකද අපි යම් කිසි පොඩි මුදලක් තියෙනවා නම් අපි ඒක භාවිතා කරන්නේ ඉම්පෝට් කරලා ඉම්පෝර්ටඩ් මාධ්‍යයක් ගන්න. ඉතින් ඒ වගේ කරන්නේ නැතුව පුළුවන් තරම් අනවශ්‍ය වියදම් ටික අපිට අඩු කරගන්න පුළුවන් නම් ඒක තුළින් අපිට යම් කිසි විදිහට හවුස් ඉකොනොමි එහෙම නැත්නම් හවුස් හෝල්ඩ් ඉකොනොමි එක අපිට යම් කිසි විදිහකින් හදා ගන්න පුළුවන්. මට හිතෙන්නේ මම මේ ප්‍රශ්නේ මට හරියට තේරුනේ නෑ. මට තේරිච්ච විදිහටයි මම උත්තරේ දුන්නේ. නමුත් කාට හරි අවශ්‍ය නම් ඒක hello sir කරන්න පුළුවන්. Yeah, you can hello sir yes sir මේ මම ඇහුවේ දැන් අපේ මේ ප්‍රධාන ආදාය මාර්ගය සමහර අම්මා තාත්තා දෙන්නම ඔෆිස් වල වැඩ කරනවා එහෙමනේ. ගොඩක් නිවස් වල ලංකාවේ. ඔව්. ඊට අමතරව අපිට මේ නිවසේ ආර්ථිකය වර්ධනය කරගන්න පුළුවන් කොහොමද කියලා. ඔව් නෑ ඒක තමයි. එතනදී තියෙන වැදගත්ම දේ තමයි අර කෝකේ කාරණා දෙකක්. එකක් තමයි නිවසේ ආර්ථිකය වර්ධනය කරගන්න තියෙන එකක් තමයි ආර්ථිකය හරියට හැදෙනකන් පුළුවන් තරම් අනවශ්‍ය වියදම් ටික අඩු කරගන්න එක නිවසේ. ඒ කියන්නේ අපි කියවා වගේ අනවශ්‍ය විදියට අපි යන වියදම් යාන වාහන අපි කියන්නේ අලු විතාම සරලව ගත්තා මේ ටෙලිෆෝන් එකට යන වියදම හෝ ඒක අපි රීලෝඩ් කරන්න ඒ වගේ ඒ වියදම් ටික අඩු කරගන්න එක ඉතාම වැදගත්. එතකොට දැන් අම්මගේ තාත්තගේ කවුරු රැකියාවකට යනවා නම් ඒ ආදායම වැඩි වෙන්නේ නැහැ නේ. එහෙනම් ඊළඟට කරන්න ඕන දේ තමයි ගෙදර දැන් මේ විද්‍යාර්ථී හරි අපි හොඳට අධ්‍යාපනය ලැබීම තුළදී අපේ විශේෂයෙන්ම ආදාය මාර්ගයක් හදාගන්න එක. හැබැයි මේ ආදාය මාර්ගය හදාගන්නවත් එක්කම අපි සුළු ආයෝජනත් හිමීට කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි කරන ලොකුම වැරද්දක් තමයි ගොඩක් වෙලාවට රසාවක් අරගෙන හම්බුනයින් පස්සේ මුලින්ම කරන්නේ එක්කෝ වාහනයක් බයික් එකක් හෝ ඒ වගේ දෙයක් ගන්න එක. නමුත් ඒ වගේ දෙයක් අවශ්‍යද මුලින්ම අපි ආයෝජනයක් කරන උදාහරණයක් අපි ගොඩාක් මම දැකලා තියෙනවා ගම්පත් ඉඩම් නිකන් අපිට බැරිද තේක ගස් ටිකක් වවන්න. අපිට බැරිද මහෝගනි බුරුත ගස් ටිකක් වවන්න. හානියක් නැහැනේ. එහෙම නැත්නම් වැටක් තියෙනවනේ අපිට බැරිද අඩුම ගානේ පුවක් වැටක් ටිකක් හදන්න. අන්න ඒ වගේ හැමතිස්සෙම තමන් ව්‍යවසායකයෙකුට හිතන්න තමන්ට කොහොමද ආදායමක් හදා ගන්න පුළුවන්. තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. දෙමව්පියන්ගෙන් හෝ නැත්නම් තමන් හෝ රැකියාවක් කරන රැකියාවෙන් ලැබෙන වේතනයෙන් පමණක් ජීවත් වෙනවද කියන එක මේව කරා. මොකද අපි අර
ගොඩාක් ආර්ථික විද්‍යාවෙත් සඳහන් වෙනවා මේ අපි අතරම දියුණු වෙන්න ආස නම් ප්‍රධාන අපි ආදායම් මාර්ග තුනක් හදා ගන්න ඕනේ හැම කෙනාම. මේක දැන් අද කියලා හෙට හදා ගන්න බෑ. නමුත් ඒක කාලාන්තරයක් තිස්සේ. පළවෙනි ආදායම් මාර්ගය තමයි තමන්ගේ රැකියාවෙන් ලැබෙන වේතනය මුදල. තමන් මහන්සි වෙලා දාඩිය මහන්සියෙන් හම්බ කරන මුදල. හැබැයි දෙවැනි එක අපි ඒකට කියනවා අපි පැසිව් ඉන්කම්. ඒ කියන්නේ තමන් මෙහෙසෙන්නව තමන්ට සත්‍යන ක්‍රමයක් හදා ගන්න. ඒක තුලදී පුළුවන් තරම් අර කිව්වාගේ රෙන්ටල් එකකට එහෙම දෙන්න පුළුවන් ගෙයක් තොරක් ඒ කියන්නේ ගෙයක් හදන එක එහෙම පොඩි කඩ කාමරයක්වත් අඩුම ගානේ එහෙම තමන්ට සවාහන තියෙනවා නම් ත්‍රිවිල් එකක් අර මොකක් හරි රෙන්ට් එකට දාන එක අන්න ඒ වගේ අපි දැම්මිනම දිශ මෙතන ඉන්න තරුණ පිරිස හිතන්න ඕනේ මේව කරගන්න අපිට තව කොහොමද ආදාය මාර්ගයක් හදාගන්නේ අර රැකියාවක් කලින් ඒකට අමතරව. ඒ වගේම එහෙම නැත්නම් මම කිව්වාගේ නේ අසුන් හිටවන එක ඒක තුලින් ආර්ථික තත්ත්වයක් කොට නගා ගන්න එක. සහ අවසාන එකට අපි කියනවා එතකොට පළවෙනි එක තමයි regular income අනිත් එකට අපි කියනවා මේ regular කියන්නේ sweat income අනිත් එකට අපි කියනවා ඒකට active income කියනවා අනිත් එකට අපි passive income කියනවා තුන්වෙනි එකට අපි කියනවා portfolio income කියලා. portfolio income කියන්නේ අපි පුළුවන් තරම් ප්‍රමාණයක් අපි ආයෝජනය කරන්න ඕනේ විවිධ විදිහට. ඉතින් අපි ගොඩාක් වෙලාවට අපි කරන දෙයක් තමයි අපි ඉතුරු කරලා නෙමෙයි වියදම් කරන්නේ. අපි වියදම් කරලා ඉතුරු කරන්නේ. වියදම් කරලා ඉතුරු කරහට කවදාවත් ඉතුරු කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙතන ඉන්න හැම එක්කෙනාම අපිට ඉතුරු කරන්න ඕන නම් ඉස්සෙල්ලා ඉතුරු කරලා කීයක් හරි තමයි අපි වියදම් කරන්න පටන් ගන්න ඕනේ. ඒතර ඒ ඉතුරු කරන එක අපි හරියට ආයෝජනය කළේ ෆික්ස් ඩිපොසිට් එකක් හරි දාලා එහෙම කරන්න විශේෂයෙන්ම තරුණ පිරිස කෙනෙක් තමන්ගේ පඩියේ අනිවාර්යයෙන්ම අපි හැම එක්කෙනෙම 10%ක් මිනිමම් ඉතුරු කරන්න උත්සාහ කරන්න. එහෙම ඉතුරු කරොත් ඔයගලන්ට පුළුවන් මේ කාලය ගෑවීමෙන් ආර්ථික තත්ත්වය ගොඩනගා ගන්න. ඉතින් මම හිතන්නේ හසුන් අහපු ප්‍රශ්නෙට කෙලිම උත්තරයක් දෙන්න බෑ. අපි කොහොමද ගෙදර ඒක හරියම පුද්ගලික ප්‍රශ්නයක්. නමුත් අර වගේ තාම උපක්‍රමශීලීව කටයුතු කරොත් මම හිතන්නේ ඒ ගැටලුවක් අපිට වෙන්න පුළුවන්. ජීවිත ජයගෙන තියෙන්නේ ගොඩක් වෙලාට අන්නේ උපක්‍රමශීලී ප්‍රශ්නවලට මූණ දීලා ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න උත්සාහ කරපු මිනිස්සුන්ගේ මිසක රත්තරන් හන්ද කටේ ගහගෙන ඉපදිච්ච කට්ටියගේ නෙමෙයි කියන එකත් අසොන් හොඳට මතක තියාගන්න ඕන. හෙලෝ මිස්ටර් හසිද මගේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ව්‍යාපාරයක් පටන් ගනිද්දී ඒ කියන්නේ මම ප්‍රොඩක්ට් එකක් මොන හරි එක්ස්පෝර්ට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි කොහොමද ග්ලෝබල් මාකට් එකට ජොයින් වෙන්නේ? අපට රජයෙන් ගවර්න්මන්ට් එකෙන් කවුරු හරි බයර්ස්ලා එහෙම ඉන්ට්‍රොඩියුස් කරනවද? එහෙම නැත්නම් අපි පෞද්ගලිකව හොයාගන්නවද? කොහොමද අපි ඒක ගැන විස්තරයක් පොඩ්ඩක් කියන්න පුළුවන්? ඔව් මම හිතන්නේ ඊටම හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි කොහොමද එක්ස්පෝර්ට් මාකට් එකට යන්නේ කියලා මේ කවුද ශාෂී අහපු ප්‍රශ්නය. ඊටම හොඳයි. මට එතනදී උපදෙස් කීපයක් දෙන්න තියෙනවා. එකක් තමයි එකපාරටම එක්ස්පෝර්ට් කරන්න හිතන්න එපා. මොකද එකපාරට ඒක යන්න තියෙන මේ දුර වැඩි. අපි ඉස්සෙල්ලා අපි බලන්න ලංකාවේ පටන්ගෙන යම් කිසි විදිහකින් Tamanට ව්‍යාපාරයක් ව්‍යවසායයක් මේ රටේ කරන්න පුළුවන් කියලා. හැබැයි එතකොට අහන්න පුළුවන් ඉතින් මට ඕනේ එක්ස්පෝර්ට් කරන්න කියලා. ඇත්ත එක්ස්පෝර්ට් කරන්න තමයි. නමුත් අපිට ව්‍යාපාරයක් කරන්න පුළුවන්ද? මොකද එක්ස්පෝර්ට් මාකට් එකේදී ප්‍රධාන දේවල් දෙකක් අවශ්‍ය වෙනවා. එකක් තමයි ඒ මාකට් එකට කොහේ හරි මොකද දැන් මේක වෙලා තියෙන අපි මේක ගිහිල්ලා වගේ අපි ළඟ තියෙන ගෙදරකට ගිහිල්ලා බඩුවක් ගන්නවා වගේ ගන්න මේ එක්ස්පෝර්ට් කරනවා කියන එක. ඒතකොට මේක රටවල් දෙකක් නීති දෙකක් මේකේ සම්බන්ධ වෙන මේ පාර්ශ්ව කරුවන් වැඩි ඉන්ටර්නෙට් එහෙම නැත්නම් අන්තර්ජාල පහසුකම ගැටලුවකට ලක් වෙලා තියෙන සමාන්තයෙන් සමාව අයදිනවා. අපි අහපු ප්‍රශ්නේ තමයි සශී මේ කොහොමද එක්ස්පෝර්ට් කරන්නේ කියලා. ඒතකොට මගේ පළවෙනි උපදෙස් තමයි එක්ස්පෝර්ට් කරන්න ඉස්සෙල්ලා පුළුවන් නම් බලන්න ලංකාවේ සුරට හරි ව්‍යාපාරයක් කරන්න. Tamanට ව්‍යාපාරයක් කරන්න අර වගේ ඒ බාණ්ඩ එහෙම නැත්නම් රෝ මැටීරියල්ස් තියනවාද? Tamanට ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය ඒ හැකියාව කුසලතාවය තියනවාද කියන එක චුට්ටක් බලන එක ඉතාම වැදගත් පළවෙනි කටයුත්ත විදිහට. දෙවැනි දේ කටයුත්ත තමයි අර කිව්වා වගේ මාකට් එක හොයාගන්න එක. දැන් මාකට් එක හොයාගන්න එකේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ගොඩක් මාකට් එකට අවශ්‍ය ප්‍රමාණය අපිට සප්ලයි කරගන්න බෑ. උදාහරණයක් කුරුඳු ගත්තා, තේ ගත්තා, ගම් මිරිස් ගත්තාත් එහෙම.
නමුත් දැන් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් අලුත් ක්‍රමයක් හදලා තියෙනවා මේ දැන් විශේෂයෙන්ම රටවල් සහ ඒ වගේ කීප දෙයක් ඒකට පොඩි ප්‍රමාණ පොඩි ක්වොන්ටිටි වලින් ඉල්ලන. දැන් උදාහරණයක් විදිහට අපි කියමු සබන් වර්ග. එහෙම නැත්නම් කුඩු බඩු වර්ග සාමාන්‍යයෙන් සාපේක්ෂව පොඩි ප්‍රමාණ වලින් ඉල්ලන අවස්ථා. හැබැයි එතනදී අනිත් පැත්තට තියෙන මේ වගේ අපි එකට කරන නිෂ් මාකට් එකක් කියලා. ඒ නිෂ් මාකට් එකකට අපි යනවා නම් අනිවාර්යයෙන්ම අපේ ක්වොලිටි එක තාම වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට කොරොන්දු යවනවා නම් එහෙම තේ යවනවා නම් එහෙම අපි මම පොඩි උදාහරණයකට කියන්නේ ඒ දේ හරියම ක්වොලිටි එකට කරලා හොඳ ප්‍රමිතියකින් අපි යවන්න ඕනේ. ඉතින් ඒකත් අපි ඔළුවට දාන්න. ඉතින් මම අධෛර්ය කරන්න කියනවා නෙමෙයි. මගේ පළවෙනි උපදේශය තමයි පුළුවන් නම් එක්ස්පෝර්ට් කරන්න කලින් ඒ පින්ම කරන්න කලින් පුළුවන් නම් ලංකාවේ පොඩ්ඩක් ව්‍යාපාරයක් කරලා මුදල් ටිකක් හම්බ කරලා මේක කරන්න පුළුවන් වෙන දෙයක් අපි අපේ භාෂාවෙන් කියන්නේ මේක කෙරෙන වෙදකමක්ද මට කරන්න පුළුවන්ද කියලා පොඩි අවබෝධයක් ඇති කරගන්න. ඒත් ඒක තමයි යම් කිසි තෘප්තියක් තිබුණා හරි කමක් නැහැ. එහෙනම් දැන් මට යන්න ඕන කියලා අනිවාර්ය දෙක තුනක් වෙනවා. එකක් තමයි හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේ මේක හොඳට පැකේජින් පැක් කරන්න වගේ දේ හොඳට හරියට කරන්න ඕනේ. සහ ඒකට හරියන මාකට් එකක් ඕනේ. ඒතර පළවෙනි දෙක හරිනම් අපනයන සංවර්ධන මණ්ඩල එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් මොනවද ඒ තියෙන මාකට්ස් මොනවද කියලා. එතකොට අපි කියමු ඒතකොට ඒගොල්ලෝ ළඟ ඒ අවශ්‍ය මේවට පුළුවන් ඒවා කරනවා. හැබැයි අවාසනාවකට ඒගොල්ලෝ ලොකු උදව්වක් කරන්නේ තමන් තමයි ඊළඟට හොයන්නේ. තමන්ට පුළුවන් නම් ඒ විදිහට ඊට පස්සේ හොයාගෙන කතා කරලා ඒ වගේ ඕඩර්ස් එකක් දෙකක් සාම්පල් විදිහට මේවා කරලා ඊට පස්සේ අපිට හදාගෙන මේවා කරන්න පුළුවන්. හොඳයි. හැබැයි ඒකෙදි ඊළඟට තමන් සම්පූර්ණ කරගන්න ඕනේ වැඩ කටයුතු තියෙන එක. විශේෂයෙන්ම තමන්ගේ ව්‍යාපාර ලියාපදිංචි කරගන්න ඕනේ, පින් නම්බර් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ තමන් අර يعني එක්ස්පෝර්ට් කෙනෙක් විතර රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට ඒ ටික කරලා ඉවරලා ඊට පස්සේ අපිට පළවෙනි කන්සයින්මන්ට් එක යවන්න පුළුවන්. එතනදී දැන් අර මම කලින් කිව්වනේ e-commerce එක තමයි අපි ඉස්සෙල්ලම පටන් ගන්න මට හිතෙන විදිහට මගේ අදහසේ හැටියට හොඳම දේ. මොකද අපිට එකපාරට සමහරට කන්ටේනර් ෂිප් මේ කන්ටේනර් එකක් ෂිප් කරන්න බැරි නේ. ඒත් අපි පොඩ්ඩක් එහෙම කිලෝ 50ක් 20ක් 100ක් ඒ වගේ යවන්න පුළුවන් නම් ඊට පස්සේ හිමීට තමයි අපි අපේ වැඩ කටයුතු අපේ පටන් ගන්න ඕනේ. එතන මේ සශි මගේ උපදේශය ඒකයි ඉස්සෙල්ල ව්‍යාපාරේ පටන් ගන්න කරගෙන ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි එක්ස්පෝර්ට් එක පැත්තට යන්න ඕනේ. හොඳට බලන්න ඇනලයිස් කරලා ලංකාවේ විශේෂයෙන්ම පුරුදු අතුරු එක්ස්පෝර්ට් කරන ගොඩක් කට්ටිය ඉස්සෙල්ල තමන්ගේ ව්‍යාපාරය කරලා තමයි එක්ස්පෝර්ට් එහෙම නැත්නම් පටන් ගන්න. එහෙම නැත්නම් තාම විරලයි කෙනෙක් කෙලින්ම එක්ස්පෝර්ට් මාකට් එකට යනවා කියන එක. අනිත් එක විශේෂයෙන්ම තව දෙයක් මට කියන්න ඕනේ මේ එක්ස්පෝර්ට් කරනවා කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ මේ භාණ්ඩයක් එක්ස්පෝර්ට් කිරීම නෙවෙයි උගලට හරීම ලේසි සේවාවන් එක්ස්පෝර්ට් කරන එක. දැන් මම දන්නවා ගොඩක් වෙලාවට මේ විශ්වවිද්‍යාලවල ළමයි එකතු වෙලා යම් කිසි කණ්ඩායමක් හැදිලා ඒගොල්ලෝ ඒ software එක ඒවා කෝඩින් කියලා කියනවා. ඒවා ඩෙවලොප් කරලා වෙන පිටරටවල් වල කම්පැනිස් වලට විකුණන වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවා ඉතින් හොඳ ආදායමක් Tamanට එනවා. එතකොට ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. කම්පියුටර් එකක් ඉඳලා තමන්ගේ කාමරේ ඕන එකම කාමරේ දෙතුන් දෙනා ඉඳගෙන උනත් ඒ වැඩේ එහෙම කරන්න පුළුවන්. ඒ නිසා අර භාණ්ඩ විකුණනවා කියන අදහසම නැතුව සමහර වෙලාවට ඒ විදිහට කරන්න පුළුවන්. දැන් සමහර දැන් තව සේවයක් තියෙනවා මේ විශේෂයෙන්ම මේ lawyers ලා එහෙම නැත්නම් නීතිඥයන්ට ඒගොල්ලන්ට සමහර වෙලාවට පිටරටවල AI සංවේදන දෙන මොහොත ડોකියුමන්ට් එකක් කරනවා ඒවා බලන එක ඒවල හරි වැරදි හදන එක ඒක නීතියට අනුකූලද කියන එක ඒ වගේ ගොඩක් opportunities විශේෂයෙන්ම අන්තර්ජාලය e-commerce හරහා සිදු වෙනවා. ඒ වගේ රටේ ඒ වගේ සිද්ධ වෙනවා. දැන් මම දකිනවා ගොඩක් ඔය ලස්සන විසිතුරු පැල ඊට පස්සේ පෝච්චි වර්ග ඒ වගේ විශේෂ ඖෂධ පැල ඊට පස්සේ විශේෂයෙන්ම අර සාම්ප්‍රදායික හදපු වී වර්ග වලින් හදපු හාල් වර්ග සෞඛ්‍ය ආරක්ෂිත හදපු දේවල් ඒ වගේම විශේෂයෙන්ම ඔය තමන්ගේ රූපලාවන්‍ය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය මීපැණි හකුරු දැන් ඔය ඉතින් කිතුල් කියලා දෙයක් කරගෙන කිතුල් හකුරවන්නේ වගේ තියෙනවා. ඉතින් මම හිතන්නේ හොඳම දේ තමයි දැන් එහෙම කරලා ලංකාව තුළදී යම් කිසි ව්‍යාපාරයක් කරලා ඒ පරිචය ඇති කරගත්තොත් ඒක අනිවාර්යයෙන් එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම මම මෙතන ඉන්න තරුණ ප්‍රජාවට කියන අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් කරන්න උත්සාහ කරන්න. දැනකින් ඉඳලා රැකියාවක් කරන එක හොඳයි. නමුත් ඒකට අමතරව ඕනම රටක් දියුණු වෙන්නේ ව්‍යාපාර ව්‍යවසායකත්වය නිසා. අපි ඕනනම් අසිතත් එක්ක එකතු වෙලා ඊළඟ දවසකත් ඒ සම්බන්ධයෙන් තව දේශනයක් තියමු කොහොමද මේ ව්‍යවසායකත්වය රටේ ජාතිය වර්ධනය කරන්න කියලා. ඉතින් ව්‍යවසායකත්වයක් වෙන්න පුළුවන්. හොඳයි. ඒක හැමතිස්සෙම අවස්ථා බලන්න, opportunities බලන්න, තමන් කොහොමද අලුත් විදිහට යමක් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා බලන්න. ඒ අතරතුරේ තමන්ගේ අතට එහෙම වගේ දෙයක් එන්න පුළුවන්. එහෙම වුණොත් අපිට කියන්නේ අර රටේ ජන තරුණ ප්‍රජාවත් එක්ක ලොකු ගමනක් අපිට යන්න පුළුවන් වෙයි.
So e-commerce product එකක් අපි sale කරද්දිත් ඒ පියවර ටිකම යන්න ඕනිද? e-commerce දැන් වෙලා තියෙන ශෂි මෙහෙමයි. අපි හිතමු ඔයා යවන අපි නිකන් හිතන උදාහරණයක් විදිහට හකුරු කිතුල් හොඳ කිතුල් හකුරු යවනවා මේ කාට හරි කෙනෙක්. එතකොට ඔයාට එකම දේ අවශ්‍ය වෙන්නේ මොකද්ද? e-commerce කියන්නේ order එක ඔක්කොම ඔයා place කරගන්නේ ඒවල ඒ පින්තූර හෝ ඒව හුවමාරු කරගන්නේ price කතා කරන්නේ සහ මුදල් හුවමාරුව සිද්ධ වෙන්නේ භාණ්ඩ විතරයි යන්නේ මුදල් හුවමාරුව සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හරහා. එතකොට අපි හිතමු කවුරු හරි නෙදර්ලන්තේ කවුරු හරි ස්ථානක් වෙනවා ඒගොල්ලන්ට ඕනේ. එතකොට ඔයාට පළවෙනියෙන්ම කරන්න දෙන්නේ එතන එතකොට Facebook එක හරි ඉන්ටර්නෙට් එක හරහා ආවේව කරගෙන ඊට පස්සේ ඔයාට ඒ බාන්ඩ් සාම්පල් ටිකක් යවලා එතකොට ඒ බාන්ඩ් එහෙම ඉතනදී අර කිව්වා වගේම ලොකුවට ව්‍යාපාර රෙජිස්ටර් කරලා එහෙම කරන්න ඕනේ නමුත් අනිත් පැත්තට මේ අර එතනේ සම්බන්ධයත් එක්ක තියෙන. දැන් අනිත් එක මම කියන්නේ හැමදේසම එතනත් අර වගේ පොඩි සම්බන්ධයකින් පටන් ගන්න. ඒ කියන්නේ තමන්ගේ පොඩි දෙයකින් පටන් ගන්න ඊට පස්සේ යන්න. එහෙම. මම අපිට අතනම මේ මම හිතන්නේ කවුද මේ හසුරුත් මම හිතන්නේ කියලා තියෙන අපි ඉස්සරහට මේ ව්‍යාපාර ව්‍යවසායක තත්ත්වය ගැන අපි තව සුදේශනයක් කරමු. කොහොමද ඒක කරන්න පුළුවන් ක්‍රම මොනවද අඩුපාඩු මොනවද කොහොමද මාකට් එක අල්ලගන්නේ එහෙම කියලා. ඒක ඊටාම කෙනෙක් කියනවා නම් පොඩියට පටන් ගන්න පියවර යන්න ලොකුවට හිතලා මේවා කරන්න යන්න එපා. ලොකුවට යන එක ක්‍රමක්‍රමයෙන් යන්න අඩියෙන් අඩිය පියවරෙන් පියවර රුපියලෙන් රුපියල සතෙන් සත. Okay, thank you sir. තව කාට හරි ගැටලුවක් නැත්නම් හසිත අපි සමාප්ත කරමුද? තවත් ප්‍රශ්න තියෙනවා යොමු කරන්න කියලා. හසිත මම හිතන්නේ ටිකක් ඇහෙනවා පොඩක් අපහසුයි අර ඉකෝ වෙනවා. තවත් ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවද තව? මම හිතන්නේ ප්‍රශ්න දෙරට නෑ වගේ. ඒ නිසා කාල වේලාව අවසන් යන බැවින් මා විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යා විශේෂඥ සහ ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ හසිත විජේසුන්දර මහත්මයාට ඉතාමත්ම කාලීන මාතෘකාවක් යටතේ අපි සියලු දෙනාම දැනුවත් කිරීම සම්බන්ධව බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට අපිට ලබා දුන් සම්පත්දායකත්වයේ වෙනුවෙන්. ඒ වගේම මෙම සැසිය සඳහා සහභාගී වූ සියලු දෙනාටම ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මා ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ අලවිහ ප්‍රවර්ධන අංශයට. අවසන් වශයෙන් මෙම සැසිය ඉතාමත්ම සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දුන් තොරතුරු තාක්ෂණ අංශයට මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් මෙවැනිම සැසියකින් හමුවන තුරු සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ස්තුතියි.